හරි. එතකොට පුතේ මානව සම්පත් කල්පනා කරන කාරණයක් තමයි අපි එකින් එක කතා කරගෙන හිටියේ. ඒකේ අන්තිමට ගිය සතියේ කතා කරේ විනය කල්පනාකරණය ගැනනේ. කියන්නේ සේවකයන්ගේ විනය කටයුතු කරන එක ගැනනේ. ඒතර අපිට අද තියෙන්නේ සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන බලන්න තියෙන්නේ. අපි HR මැනේජර්ලා විදිහට මානව සම්පත් කළමනාකරණ අංශයනේ අපිට බාර දීලා තියෙන්නේ සේවකයන්ගේ වැඩ ටිකනේ බාර දීලා තියෙන්නේ. ඒතර අපි දැන් HR මැනේජර්ලා විදිහට මොනවද ව්‍යාපාරයක කරන්න තියෙන දේවල් මානව සම්පත් අංශය තුල මොනවද කරන්න තියෙන්නේ ඒවනේ කතා කරන්නේ. ඒකේ රැකියා නිර්මාණයේ ඉඳලා අපි දැන් කතා කරගෙන ආව දැන් අවසාන හරියේ ඉන්නේ. එතකොට HR මැනේජර් කෙනෙක් වුණාම සේවකයන්ගේ වැඩ කරන එකේදී තවත් වැඩක් තමයි මේ සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන බලන්නත් ඕන. මොකක්ද සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව? ඒ කියන්නේ උතන වචන දෙකක්. සෞඛ්‍ය කියන එකයි ආරක්ෂාව කියන්නේ. සෞඛ්‍ය ආරක්ෂා කරලා දෙන්න කියලා නේ කියන්නේ. සේවකයාට අදාළ රැකියාව කරන්න ශාරීරිකව මානසිකව තියෙන යෝග්‍යතාවයට කියනවා සේවකයාගේ සෞඛ්‍ය. සේවකයා තෝරගන්නකොට ඒවා බලලානේ ගන්නේ මෙඩිකල් ටෙස්ට් එහෙම තියලා. ඊට පස්සේ ආයතනයේ සේවකයා ආවහම මටට ආවහම ආයතනයෙන් දැනගන්න ඕනි HR අංශයෙන් දැනගන්න ඕනි ඒ සේවකයන්ගේ සෞඛ්‍යයට හානියක් නොවෙන්න. රැකියාව කිරීම නිසා සේවකයාට ලෙඩක්, තුවාලයක්, මරණයක් ඒ වගේ වෘත්තීයමය වශයෙන් සිද්ධ වෙන සෞඛ්‍යයට සිද්ධ වෙන අහිතකර තත්ත්වයන්ගේ ඒ සේවකයන්ව බේර ගන්නවා. ඒකට ආයතනය තුල යම්කිසි සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් හදලා ඒව හරියට පවත්වාගෙන යන්නත් ඕන. මොකද වැඩ කර ඉන්න වෙලාවේදී අදාළ වැඩේ කිරීම හින්දා සේවකයෙකුට මොනවා හරි වුණොත් ඒකට ආයතනය වග කියන්න ඕනේ. ආයතනය වග කියන්න ඕනේ කියන්නේ වන්දි ගෙවන්න වෙනවා, නඩු යනවා, නම්මනම් එහෙම කේස් එනවා. ඒ නිසා සේවකයන්ගේ සෞඛ්‍ය පැත්ත බලන්න කියලා HR අංශයට තමයි බාර දීලා තියෙන්නේ. කියවන්න චුට්ටක්. සෞඛ්‍ය ආරක්ෂාව කියන්නේ රැකියාවේ කටයුතු රාජකාරී වගකීම් කාර්යක්ෂමව ඉටු කිරීමට සේවකයා තුළ පැවතිය යුතු පූර්ණ ශාරීරික හා මානසික ස්වස්ථතාවල නිරෝගීතාවය. ඒකට තමයි සේවකයාගේ සෞඛ්‍ය කියන්නේ. ඒ රැකියාවට අදාළ වැඩ ටික කරන්න සේවකයාට ශාරීරිකව මානසිකව තියෙන යෝග්‍යතාවය. ඒක සේවකයාගේ සෞඛ්‍යය. ආන්ගේ සෞඛ්‍යයට බලපෑමක් වෙන සියලුම දේවල් වලින් සේවකයාව අපි බේර ගන්නවා. ඊට එරෙහිව ආරක්ෂාව අපි සලසන්න ඕනේ. මානව සම්පත් අංශයෙන් තමයි ඒව කරන්නේ. හරි. එතකොට සේවකයාට ඒ අදාළ රැකියාව කිරීම නිසා මොකද තාම ඇඩ් වෙන්නේ නැත්තේ? තාම ලින්ක් එක ගිහින් නැත්තේ සමහර ළමයි. මම යන්න ඕනේ හැබැයි. ආයතනයක වැඩ කරනකොට දැන් සේවකයන්ට වෙන්න පුළුවන් දේවල් මොනවද? ඒ සේවකයන්ගේ සෞඛ්‍යයට හානි කර විදිහට වෙන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. සේවකයන්ට යම්කිසි රැකියාවක් කරනකොට ඒ රැකියාවේ නිරත වීමත් එක්ක වෘත්තීය රෝග හැදෙන්න පුළුවන්. ලෙඩ. අදාළ වැඩේ කිරීම හින්දා ලෙඩක් හැදෙන්න පුළුවන්. මේක ලෙඩ හැදෙන්න පුළුවන්. වෘත්තීය අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ලෙඩ වෙනයි අනතුරු වෙනයි. කාලයක් යම් කිසි රැකියාවක් කරනකොට ඒ හරහා ලෙඩක් හැදෙනවා නම් ඒක වෘත්තීය රෝගයක්. වෘත්තීය අනතුරක් කියලා කියන්නේ මොකක් හරි වැඩක් කරන්න ගියාම වෙන ඇක්සිඩන්ට් තියෙන. එහෙම වෙන්නත් පුළුවන්. කරන්ට් වදිනවා, ඉස්සර වැටෙනවා. එතකොට විෂ වීම සිද්ධ වෙන්න පුළුවන්. අන්ධ වෙන්න, ඒ වගේ එක එක වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔය දෙකටම අමතරව සේවකයන්ට යම් යම් රැකියාවල නිරත වීමත් එක්ක වෙන්න පුළුවන් දෙයක් තමයි මේ සංවිධානමය ආතතිය කියන එක හැදෙන්නේ. සංවිධානමය ආතතිය කියලා අපි කියන්නේ නිකන් අපේ ව්‍යවහාරයේදී අපි කියන ස්ට්‍රෙස්. ඒක රැකියාව දිනවනේ මාර ස්ට්‍රෙස් අර මානසික පීඩනය වැඩි වීම. දැන් සෑල්වෙන් කරන්න පුළුවන් ජොබ් තියෙනවා. ඒක සතුටේ පාඩුවේ ඔය කරන්නේ. සමහර ජොබ් වල මාර පීඩනයක් එක්කනේ කරන්න වෙලා තියෙන්නේ. ඒකත් සෞඛ්‍යයට එච්චර හොඳ නැහැ. තව ගෑස්ට්‍රයිටිස් වලට එහෙම බෙහෙත් ගන්න ගියාම අපිනුත් අහනවා මොකද්ද ජොබ් එක? අපි කියන ටියුෂන් කියන්නේ ඒක තමයි එනම් වෙලාවට කන්න වෙන්නේ නැහැ. ඒක පැත්තකින් තියන්නකො. ඒක ඕනනම් කන්න පුළුවන්. වුණාවක් තියනවනේ. ඒ ස්ට්‍රෙස්.
පාසල් ගුරුවරයෙකුයි අපි වගේ ටියුෂන් ගුරුවරයෙකුයි ගත්තොත් පාසල් ගුරුවරයා මේ ස්ට්‍රෙස් වලට වඩා අපේ ස්ට්‍රෙස් වැඩි. මානසික පීඩනය වැඩි. මොකද මේක තනිකරම අපි මත රඳාපවතින දෙයක් නේ. මගේ පොඩි අඩුපාඩුවක් වුණත් ඒක මට අවාසියට බලපානවා. මම ලෙඩ වෙලා මාසයක් විතර පන්තියකට කරන්න යන්න බැරි වුණොත් ඒත් මගේ ජීවනෝපාය එතනින් ඉවර වෙන්න පුළුවන්. දැන් පාසලේ මම උගන්වනවා නම් ඉතින් මට කොහොමත් පඩි හම්බ වෙනවනේ. දැන් අපි හිතමු දැන් මේ ඔන්ලයින් කාල සීමාව තුළ සමහර ටියුෂන් ගුරුවරුන්ට තමන්ගේ පන්ති අහිමිම වෙලා ගියා. ඒ නැත්තරම නැති වෙලා ගියා. පාසල් ගුරුවරයෙක් වුණා නම් ආණ්ඩුවෙන් ඉතින් පඩිය දුන්නනේ. ඉස්කෝලේ ගියා හෝ නොගියා හෝ වැටුප මාසෙට ලැබෙන එක ලැබෙනවනේ. අන්නේ ස්ට්‍රෙස් එක තියෙනවනේ. ධර්මන්තියේ මොනවද කරන්නේ මේකේ මොනවද කරන්නේ පේපර් කරන්න බලන්න තියරි රිවිෂන් ගෲප් ක්ලාස් අනිකර මේක බිස්නස් එකක් නේ. ජොබ් එකක් වුණාට මේක ව්‍යාපාරයක්. මේකෙන් තමයි අපි හම්බ කරගන්නේ. ඒතර මේකෙදී තියෙන මානසික පීඩනය වැඩි. ට්‍රිප් එකක් ගියත් මේක ඔළුවෙන් අයින් කරලා අපිට යන්න බැහැ. නිවාඩුවක් ගත කරනවා වුණත් පන්ති නැති නිවාඩු දවසක වුණත් ඉතින් ඊළඟ දවසේ දින ඒවා ලබන මාසේ දින ඒවා ඒ ඔක්කොම හිතන්න ඕනේ. යන්නේ වගේ දැන් ડોක්ටර් කෙනෙක් රැකියාව හිතන්න ඒගොල්ලෝ ගොඩක් සල්ලි හම්බ කරනවා තමයි. දැන් ස්පෙෂලිස්ට්ලාට එහෙම අපි නිකන් බලන්නකො කොච්චර ලෙඩු ටිකක් ඉන්නවද එතකොට අපි හිතනවා උන්ට මාර සල්ලියක් නේ හම්බ වෙන්නේ. ඔව් ඉතින් සල්ලි හම්බ වෙනවා. හොඳ වාහන තියෙනවා හොඳ ගෙවල් තියෙනවා එහෙම තියෙනවා. හැබැයි ඉතින් යාගේ ජොබ් එකේ යාට තියෙන මානසික පීඩනයත් ඒ වගේම. ඇයි ඉතින් බැරි වෙලා හරි දත්කමක් කරනකොට මොනවා හරි පොඩි හරි කේස් එකක් වෙලා. ලෙඩානරමුත් ડોක්ටර් ඉවරයි. මේකක් කරදුනත් ડોක්ටර් ඉවරයි. මේක පොඩි වැඩ නෙවෙයි. අන්න ඒ වගේ එක එක රැකියාවල නිසා මානසික වශයෙන් සේවකයාට පීඩනයක් එන්න පුළුවන්. ඒකට අපි කියනවා සංවිධානමය ආතතිය. ඉතින් ඔන්න ඔය තුන වෘත්තීය රෝග, වෘත්තීය අනතුරු, සංවිධානමය ආතතිය. මෙන්න මේ තුන ඇති නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ ආයතනයක් විදිහට. ඒක ඉච්ඡාරංශයෙන් තමයි වෙන්න ඕනේ. දැන් මෙතන දීලා තියෙනවා වෙන වශයෙන් දැන් මුලින්ම අපි බලමු මොනවද ඔය කියන වෘත්තීය අනතුරු කියලා. ඒ කියන්නේ යම් කිසි රැකියාවක් කරනකොට වෙන්න පුළුවන් ඇක්සිඩන්ට් වගේ. කියන්න වෘත්තීය අනතුරු කියන එකට දාන ඒවා විදුලි සරවැදීම් ඕක වෙන්න පුළුවන්. කරන්ට් වදින්න පුළුවන්. ශ්‍රවණාබාධ මොනවා හරි වෙලා අන්න ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්. ශ්‍රවණාබාධ දෘශ්‍යාබාධ ස්පේන තියන්න පුළුවන්. දෘශ්‍යාබාධ ශරීර අංග අහිමි වීම. ශරීර අංග අහිමි වීම. අතපය කැඩිලා මැෂින් වලට එහෙම අහුවෙලා. පිලිස්සීම් ඔයිට අමතරව ඉතින් තව ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ලිස්සල වැටෙනවා. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ ඇවිල්ලා වෘත්තීය අනතුරු. යම් රැකියාවක් කරනකොට වෙන්න පුළුවන් ඇක්සිඩන්ට් වගේ. ඊළඟට තියෙනවා වෘත්තීය රෝග. රෝග ඇවිල්ලා අර යම් කිසි රැකියාවක් කාලයක් කරනකොට එන්න පුළුවන් දේවල්. ඒවා ලෙඩ. කියන්නේ තමන්ගේ මේ ජොබ් එකකින්ද ඒ ජොබ් එකේදී තමන් ඉන්නේ ඉරියව්ව ඒ ජොබ් එක කරන වටපිටාවත් එක්ක එක එක ලෙඩ හැදෙන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් අපි ගුණ වලින් උගන්වනවා නම් අර ඩස්ට් එක කොයි වෙලෙත් යනවනේ. ඉතින් ඔය heart problem මෙහෙම ගොඩක් වෙලාවට එන්න පුළුවන්. අනික කොයි වෙලෙත් උදේ 8ට පටන් ගත්තාම හවස 5 වෙනකන් කියවන එකමනේ කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට heart case තමයි එන්නේ. එහෙම තියෙන්නේ. ඒවා ලෙඩ. ඒවා අධික ශබ්දයක් එක්ක වැඩ කරනකොට කන් අහින්න නැතුව යනවා.
එකපාරට ඇක්සිඩන්ට් එකක් වගේ වෙලා ගන්න ඇහෙන්නේ නැතුව යන එකයි රෝගයක් විදියට ගන්න ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්. ගොඩාක් සද්ද තියෙනවා විශේෂයෙන් කර්මාන්තශාලාස්සේම වැඩ කරනකොට. එහෙම වෙනවා. ඒ කියන්නේ ඔය හෑන්ඩ් ෆ්‍රී එහෙම ගාගෙන නිදා ගන්න එපා කියන්නේ. මොකද මේ සද්ද දැන් අපි කොහොම දන්නේ නැහැ අපිට නිින්ද ගිහින්. අපිට පිටේ සද්දක් මුකුත් නැහැ. අර කස්සේ ගහලානේ තියෙන්නේ. ඒකට ඒක ලොකුවට ඇහෙනවා. ඒකට ඒ සද්දෙට කන හුරු වුණාම ඊට වඩා අඩු සද්ද ඇහෙන්නේ නැතුව යනවා. ෆැක්ටරි වල එහෙම වැඩ කරන මිනිස්සු බලන්න සාමාන්‍යයෙන් නිකන් කතා කරත් වෙන හයියෙන් කතා කරනවා. ඒ මොකද මේ මිනිස්සුන්ට එතකොට අර සද්දෙත් එක්ක ඉඳලා ඊට වඩා අඩු සද්ද ඇහෙන්නේ. ඊට ඒ සද්දේ ඊට වඩා වැඩි ඒවා තමයි ඇහෙන්නේ. දවස් දෙකක් එහෙම උනාට මුකුත් වෙන්නේ නැහැ. විදිහට මීඩියා දැන් ඔය මියුසිකල් එහෙම බලන්න ගිහින් තියෙනවනම් දැන් නම් ඉතින් ළඟදී මියුසිකල් කිව්වේ නැහැ. අර සමහරව ගිහිල්ලා ඉන්නවනේ අර බබල් සෙට් එක තියෙන තැනට වෙලා. බලන්න කොහොමද එතකොට දැනෙන විදිය බබල් ටික ගාව ඉන්නකොට මියුසිකල් එකක් බලන්න ගිහින් ඒක ඉවර වෙලා ගෙදර එනකොට කූම් ගන්නවා කන්න. අන්න ඉතින් ඒ වගේ දිගටම ඉන්න උනොත් අවුරුද්දක් දෙකක් තුනක් ඉන්න උනොත් අනිවාර්යෙන් බඩු හම්බ වෙනවානේ. කන්න ඇහෙ නැතුව යනවා. එතකොට මැෂින් එකක් ඉස්සරහා ගොඩාක් අවුරුදු ගානක් ඉදියොත් එහෙම කම්පියුටර් ඉස්සරහානේ ගොඩාක් ඉතින් රැකියාවල ඉඳී ඇස්පේන් නැතුව යන්න පුළුවන්. පිළිකා වගේ ලෙඩ හැදෙන්න පුළුවන්. ඇදුම වගේ ලෙඩ හැදෙන්න පුළුවන්. ප්‍රජනන ආබාධ එන්න පුළුවන්. ප්‍රජනන ආබාධ ඔගොල්ලෝ කල්පනා යකෝ මොන රක්ෂාවල් කරාමද එහෙම වෙන්නේ? එහෙම වෙනවා. ඒ කියන්නේ ඔය ගොඩාක් උණුසුමත් එක්ක ඉඳගෙන ඉන්න රැකියාව එහෙම කරාම ඒ කියන්නේ එකම ඉරියව්වේ එතකොට එහෙම වෙන්න පුළුවන්. හරි. ඒවා ලියන්නේ ඒවා වෘත්තීය රෝග. එන ලියන්න වෘත්තීය රෝග වලට උදාහරණ පීඩිකා. පීඩිකා ඇදුම පිළිකා හැදෙන්න පුළුවන් ඇදුම විෂ වීම प्रजनन आबाद ශරීරයේ අක්‍රමවත් වීම. පණ නැති වෙනවා නිකන් එකම ඉරියව්වකින් ඉඳලා දැන් ඔය මම දන්න ළමයෙක්ට එහෙම වුණා ටයිප් සෙටින් කරන ළමයි. ළමයාගේ දකුණු අතයි මේ සිස්ටම් පල්ලයි දෙර පණ නැති වුණා. එක දිගටම ඒ ළමයාගේ වැඩේ ටයිප් කරන්නේ. ඒ ටයිප් කරන තැනක වැඩ කරේ. එහෙම වුණා ඊට පස්සේ තනියට වුණා. එහෙම වෙන්න පුළුවන්. එකම ඉරියව්වෙන් එකම කාර්ය දිගටම කරනකොට සමහර විට එහෙම පණ නැති වීම වගේ එන්න පුළුවන්. අක්‍රමවත් වෙන ආශ්වාස ප්‍රාශ්වාස අපහසුතා වර්තමානයේ අපි දන්නවා ගොඩාක් ඉතින් ජොබ් කරන තැන් වල ඔෆිස් වල AC කරලා තියෙන්නේ AC එකේ එහෙම කාර්යයක් ඉන්නකොට බලන්න ගොඩාක් අයට මොකද වෙන්නේ අර හැම එහෙම නිකන් අමුතු වෙලා හැම යනවා පොණ්ඩේ යනවා සෙම හැදෙනවා එහෙම වෙනවා එළ වෘත්තීය රෝග එහෙම වෙන්නත් පුළුවන් ඊළඟ එකේදී පැහැදිලි කරලා නැහැ මම අර කිව්වේ ස්ට්‍රෙස් කියන එක සංවිධානමය ආතතිය කියන එක මානසික වශයෙන් අධික පීඩනයක් එක්ක නිතරම ඉන්නකොට ඒක ඉතින් මනස එතකොට හැම වෙලේම කාර්යබහුලයි සැහැල්ලුවෙන් ඉන්න බෑ එතකොට අර නිදා ගන්න චුට්ට විතර ඒ මනුස්සයාට එහෙම තියෙනවා මනසට විවේකයක් ලැබෙනවා සමහර ක්‍රියාවල එහෙමයි අර එයින් කතා කරනවා මේෙන් කතා කරනවා අරක දෙන්න ඕනි මේක දෙන්න ඕනි අවසට මේ ටික බේරන්න ඕනි එයින් වැරදුනොත් ඊට ආපන් ඔයගේ තියෙනවා ගොඩක් ක්‍රියාවල ඉතින් ඒ ස්ට්‍රෙස් කියන එක තියෙනවා ඔන්න ඕවාට එරෙහිව සේවකයන්ට ආරක්ෂාව සැලසනවට අපි කියනවා සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරනවා කියලා සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරනවා කියනවා හරි මේ විදිහට සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවේදී වැදගත්කම මොකක්ද කියලා අහන්න. සමහර ආයතන ඔය ගැන එච්චර තැකීමක් නැහැ. කියන්නේ සේවකයන්ගේ සෞඛ්‍යයට මොනවා හරි වෙයිද අමතුරු වෙයිද අනම්මනම් ඒව එච්චර හොයන්න බලන්නේ නැහැ. ඔය ඉතින්
වැඩ කරන්න කියලා කියනවා. සේවකයන්ටත් ඉතින් එහෙම දෙයක් දැනුණත් ඉතින් ඕවා තනියෙන් කතා බහ කරලා හදා ගන්නත් බෑනේ. Tamanට කීයක් හරි හම්බ වෙන ජොබ් එක වෙන කරන්න දෙයක්වත් නැහැ නේද? ඔය වැඩ කරනවා. හැබැයි එහෙම නැහැ සමහර ආයතන ඒ සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මානව සම්පත් අංශය වෙනම වැඩපිළිවෙළවල් හදලා ඒක හරියට කරගෙන යනවා. එහෙම කරන එකේදී වැදගත්කම තමයි දැන් අපි කතා කරන්නේ. එහෙම සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කියන එක අපි තහවුරු කරලා දෙන එකේ වැදගත්කම තමයි වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂණ උපද්‍රව අවදානම් ඉවත් කර ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වීම. අර සේවකයන්ට වෘත්තීය වශයෙන් සිද්ධ වෙන උපද්‍රවයන් අඩු කර ගන්න පුළුවන් නැති කර ගන්න පුළුවන්. සේවාදායක සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සංවිධාන වලට මුහුණ දීමට සිදුවිය හැකි නීතිමය ගැටලු වලින් මිදීමට හැකි වීම. මොකද සේවකයාට වැඩ කරගෙන ඉන්න වෙලාවේ ඔය කියන විදිහේ අනතුරක් හරි මොකක් හරි වුණොත් සේවකයාට වන්දියක් දෙන්න වෙනවා ආයතනයෙන්. ආයතනයෙන් සේවකයාට දෙන්න ඕනේ ඒකට වන්දියක්. ඒකට සමහර නඩු කියන්න වෙනවා, ඒවට වියදම් කරන්න වෙනවා, අර ඉල්ලන වන්දි දෙන්න වෙනවා. ඉතින් හරියට සෞඛ්‍ය ආරක්ෂාව හදලා තිබ්බනම් ඒ වියදම් අඩු වෙනවා. සෞඛ්‍ය සම්පන්න සේවක පිරිසක් ආයතනයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට දායක වෙනවා. ඉතින් තමන්ගේ වැඩ කරන සේවකයෝ හොඳට සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා නම් ආයතනයේ කාර්යක්ෂමතාවය නිකම්ම වැඩි වෙනවනේ. ආයතනයේ ප්‍රතිරූපය ඉහළ යනවා. ඒතර ඒ වගේ ආයතන ගැන හැමෝම කතා වෙනවා, ප්‍රසිද්ධ වෙනවා. ඒතර ඒ වගේ තැන් වලට අලුත් සේවකයෝ, දක්ෂ සේවකයෝ එහෙම ගන්න හරි ලේසි. අපි ඔය නිකම් මොකක් හරි ජොබ් එකක් කිව්වහම ඔවා හොයන්න බලන්නේ නැතුව කීයක් හරි හොයාගන්න ඕනි කියලා ගියාට අර හොඳ තනතුරු වලට සේවකයෝ ගන්නකොට ඒ සේවකයා ඉන්නේ ඒ සියල්ල බලලා අර හොඳට සුසුකම් තියෙන හොඳ ඉල්ලුමක් තියෙන තනතුරු තියෙන ඒ වගේ තනතුරකට ආයතනයක සේවකයෙක් වැඩට යනකොට අනේ මට මේ ජොබ් එක හම්බ වෙනවා කියලා හිතාගෙන නෙවෙයි යන්නේ. සේවකයා බලනවා තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට මෙතන මොනවා හරි අවුලක් තර්ජනයක් තියෙනවද? ඒක බලනවා. ඉතින් ඒ වගේ සේවකයෝ ගන්න බෑ නැත්තම්. අර නිකන් ඔය අපි ගොඩක් වෙලාවට දකින්නේ නිකන් සුළු සේවකයෝනේ. ඒගොල්ලෝ ඉතින් බයිනන් නිකන් ඉන්නේ කියලා තව ඕනි තරම් කට්ටිය ගන්න පුළුවන්. එහෙම නෙවෙයි ඉහළ තනතුරු වලට ලොකු තනතුරු වලට සේවකයෝ ගන්නකොට දක්ෂ කළමනාකරුවෝ ගණකාධිකාරීවරු ඒ වගේ ගන්නකොට ඒ සෞඛ්‍ය ආරක්ෂාව ගැන බලනවා. දැන් අපි හිතමුකෝ විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා. මම පෞද්ගලික රෝහලක් දාලා තියෙනවා. මම ඉන්න ජනප්‍රියම විශේෂඥ වෛද්‍යවරයාට කතා කරනවා අපේ ජනරල් සෙන්ටර් එකට ඇවිල්ලා ඒ සේවාව සපයන්නේ කියලා. එයා එහෙම මේ ටක් ගාලා ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා ඒගොල්ලන්ට අවශ්‍ය කරන විදිහට මගේ මේ රෝහලේ සියලු දේ තියෙනවද කියලා. දැන් විශේෂයෙන් මේ දවස්වල එහෙම බලන්න විශේෂඥ වෛද්‍යවරයෙක් එහෙම හම්බ වෙන්න ගියාම මේ වෛද්‍යවරයාට සලසලා තියෙන ආරක්ෂාව ප්‍රයිවට් ඒවේ. එදා එන දුර ડોක්ටර් තව ටිකක් දුර අර මේවා ගහලා වීදුරු ගහලා ડોක්ටර් යන්තම් පේනවා විතරයි. එහෙමනේ ඉතින්. මොකද ඒවා මේ ડોක්ටර් ගෙදරින් ගෙනල්ලා හයි කරගෙන නෑ යදාලා රෝහලට ඒගොල්ලෝ කියනවා. මේ විදිහට හදලා තියන්නේ. මොකද දැන් ඒගොල්ලන්ගේ සෞඛ්‍යයට ප්‍රශ්නේ. ඉතින් ඒ හින්දා අර දක්ෂ සේවකයෝ ගෙන්න ගන්න වගේම හොඳ සේවකයෝ තියාගන්න. සේවකයා වැඩට ආවත් කාර්යයක් යද්දී යාට තේරුනොත් එහෙම මෙතන ඉඳලා මට කොයි වෙලේ හරි ලෙඩක් හැදෙනවා. මෙතන ඉඳලා කොයි වෙලේ හරි මට කරන්ට් එක වදී. එහෙම නැත්නම් මට කොයි වෙලේ හරි මෙතන ඉඳලා මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන් කියලා දැනුනොත් එයා යනවා අයින් වෙලා. හරි. ඒවා තමයි සෞඛ්‍ය ආරක්ෂාව සලසන එකේදී වැදගත්කම. ඉතින් ඒක අනිත් පැත්ත අහනවා ඊගාවට. දුර්වල සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමයක් නම් ආයතනය තුල තියෙනවා. ඒ කියන්නේ සේවකයාගේ සෞඛ්‍ය ආරක්ෂාව සේවකයන්ට සලසලා දෙන සෞඛ්‍ය ආරක්ෂාව දුර්වලයි. හරියට ඒක සලසලා නැහැ. අනේ එහෙමනම් මෙන්න ආයතනයේ වෙන්න පුළුවන් අවාස්. සේවක වන්දි රක්ෂණය සඳහා වන වාරික ඉහළ යාම. සේවකයන්ව රක්ෂණය කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තානේ රක්ෂණය පාඩමේදී. සේවා යෝජකයාට පුළුවන් තමන් ගාව වැඩ කරන සේවකයෝ ඔක්කොමල්ලව එක රක්ෂණ ඔප්පුවකින් රක්ෂණය කරන්න. සේවා යෝජක වගකීම් රක්ෂණය කියලා කතා කරන්නේ. එහෙම රක්ෂණය කරනකොට රක්ෂණ සමාගම් වලින් වාරිකයේ තීරණය කරද්දී ඒගොල්ලෝ බලනවා ආයතනය තුල සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කොහොමද සලසලා තියෙන්නේ. ඒ හොඳ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් ආයතනය තුල තියෙනවා නම් අඩු වාරිකයකට රක්ෂණය කරනවා. එහෙම නැත්නම් රක්ෂණයේ ඒ කට්ටියට පේනවා බැලුවාම මෙතන නම් ඉතින් සේවකයන්ට ඕනි වෙලාවක අනතුරක් වෙන්න පුළුවන්. ඒ වුණාම වාරික වැඩි කරනවා. ඇයි ඒතර අරගොල්ලෝ වන්දි දෙන්න බෑ රක්ෂණ කට්ටිය.
ඉතින් ඒක තමයි ආයතනයට වෙන්න පුළුවන් අවාසි. හොඳ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් හදලා නැත්නම් ආයතනයට වෙන්න පුළුවන් අවාසි. සේවක වන්දි රක්ෂණයේදී වාරික වැඩි වෙනවා. සේවක වන්දි ගෙවීම ඉහළ යනවා. සැරින් සැරේ සේවකයන් ඉතින් වන්දි අනම්මනම් ගෙවන්න වෙනවා. ඇයි ඇක්සිඩන්ට් අනම්මනම් වෙනවනේ එතකොට. නීතිමය වියදම් ඉහළ යාම. ඒතකොට ලෝයර්ස්ලට ගෙවන්නයි අනම්මනම් ඒව. සේවක අතෘප්තිය හා අසහනය ඇතිවීම. අනික ඒ වගේ තැන් වල වැඩ කරන සේවකයෙකුට එතකොට හිත සැහැල්ලුවෙන් වැඩ කරන්න බෑ. එපා වෙලා වැඩ කරන්නේ අවුලෙන් වැඩ කරන්නේ. ඒක කාර්ය ඵලයට බලපාන. සේවක බලදායකත්වයේ පහළ වැටීම. ඒතකොට සේවකයාගේ නිමෙවුම නිකම්ම අඩු වෙනවා. ඉතින් සේවකයා ලෙඩ වුණත් ඒ සේවකයා නිවාඩු ගන්නවා. එතකොට ඒ සේවකයාගේ වැඩ ටික නැති වෙනවා. අනතුරක් වුණොත් මේ සේවකයාගේ වැඩ ටික අපිට නැති වෙනවා. අන්න මේ විදිහට බලදායීතාවයත් අඩු වෙනවා. සේවක ගුණාත්මක භාවයේ පහළ වැටීම. يعني සේවකයාගේ තියෙන ක්වොලිටිය නැති වෙනවා. ඒ අනතුරු රෝග ඒවා හැදෙන්න ගත්තා. උපකරණ වලට සිදුවන නාවහානි වැඩි වීම. I think ඔය ඇක්සිඩන්ට් අනම්මනම් වලදී මැෂින් වලට එහෙමත් හානි වෙනවනේ. අනවශ්‍ය ලෙස වෛද්‍ය වියදම් ඉහළ යාම. ආයතනයේ කීර්ති නාමයට හානි පැමිණීම. සේවක ප්‍රවාසිතාවයේ ඉහළ යාම, පිරිවැටුම ඉහළ යාම. එතකොට සේවකයෝ පුළුවන් තරම් වැඩට නැගිට ඉන්න බලනවා. ඒක සේවක ප්‍රවාසිතාවය. ආයතනයෙන් අයින් වෙලා යන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒක සේවක පිරිවැටුම. හරිනේ. ඔය මොනවද දැන් අපි කතා කරේ එතකොට සේවක සෞඛ්‍ය ආරක්ෂාව ගැන. මානව සම්පත් කළමනාකරුවෝ හැටියට අපි දැනගන්න ඕනි වැඩ කරන සේවකයන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කරන්න. එතකොට අපි දැනගත්තා සේවකයන්ගේ සෞඛ්‍යයට හානියක් වෙන්න පුළුවන් දේවල් තුනක්. වෘත්තීය අනතුරු, වෘත්තීය රෝග, සංවිධානමය ආතතිය කියන තුන එන්න පුළුවන්. ඒකට උදාහරණ මතක තියාගන්න. ඊට පස්සේ කතා කරා ඉතින් හොඳ සෞඛ්‍ය ආරක්ෂාවක් තියෙනවා නම් ඒකෙන් ආයතනයට ලැබෙන ප්‍රතිලාභ සහ දුර්වල සෞඛ්‍ය ආරක්ෂාවක් තිබ්බොත් ඒකෙන් ආයතනයට දෙන අවාසි. හරි. ඒ වැඩෙත් හරි. ඊළඟට තියෙනවා සේව්‍ය සේවක සම්බන්ධතාව ගැන කතා කරා. ආයතනයේ ඉන්න අය අපිට ගොඩවල් දෙකකට වෙන් කර හැකියි. සේවා යෝජකයෝ ඉන්නවා, සේවකයෝ ඉන්නවා. සේවා යෝජකයෝ හා සේවකයෝ එහෙම නැත්නම් සේව්‍යා හා සේවකයන්. හරි. සේව්‍යයන් ඉන්නවා, සේවකයන් ඉන්නවා. මෙන්න මේ දෙකොල්ල අතර තියෙන සම්බන්ධතාවයට තමයි ඔය සේව්‍ය සේවක සම්බන්ධතාව කියලා කියන්නේ. ඔය සම්බන්ධතාව වලට කාර්මික සම්බන්ධතාව කියලා කියනවා. සේව්‍ය සේවක සම්බන්ධතාව කිව්වත් හරි, කාර්මික සම්බන්ධතාව කිව්වත් හරි. එතකොට මේ දෙන්න අතරේ තියෙන සම්බන්ධතාවය කියන්නේ මේ දෙන්න අතරේ සාමකාමී තත්වයක් තිබ්බත් අවුලක් නැහැ. මේ දෙන්න අතරේ සාමකාමී තත්වයක් තිබ්බත් මේ දෙන්න අතරේ ගැටුම්කාරී තත්වයක් තිබ්බත් දෙකටම අපි කියන්නේ කාර්මික සම්බන්ධතාවයක් කියන්නේ. අර නිකන් කාර්මික සම්බන්ධතාව කිව්වහම නිකන් දෙගොල්ලෝ අතර හොඳ හිත තියෙන එක විතරක්ම නෙමෙයි. දෙගොල්ලෝ අතරේ තියෙන සාමකාමී තත්වය හෝ ගැටුම්කාරී තත්වය දෙකටම අපි කියන්නේ කාර්මික සම්බන්ධතාවයක් කියන්නේ. එතකොට දෙගොල්ලෝ අතරේ සාමකාමී තත්වයක් තිබ්බොත් අපි ඒකට කියනවා යහපත් කාර්මික සම්බන්ධය. දෙකම කාර්මික සම්බන්ධතාව තමයි. දෙගොල්ලෝ අතරේ තියෙන සාමකාමී තත්වයක් නම් ඒකට කියන්නේ යහපත් කාර්මික සම්බන්ධය. දෙගොල්ලෝ අතර තියෙන්නේ අයහපත් සම්බන්ධයක් නම් මේ ගැටුම්කාරී තත්වයක් නම් ඒකට කියන්නේ අයහපත් කාර්මික සම්බන්ධය. ඉතින් ওই දෙකේ ප්‍රතිඵල වෙන වෙනම ලැබෙනවා. යහපත් කාර්මික සම්බන්ධයක් තිබ්බොත් ඒකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. අයහපත් කාර්මික සම්බන්ධයක් තිබ්බොත් ඒකෙන් නරක ප්‍රතිඵල ලැබෙනවා. ওই දෙක තමයි ඉතින් අහනවා නම් අහන්නේ. හොඳ ශ්‍රමික සම්බන්ධයකින් ලැබෙන හොඳ ප්‍රතිඵල මොනවද? නරක ශ්‍රමික සම්බන්ධතාවයකින් ලැබෙන නරක ප්‍රතිඵල මොනවද? එක සෙට් එකක් මතක තියාගත්තා නම් ඒ ටික අනිත් පැත්ත හරවලා අනිත් එකට ලිව්වේ. බලන්න. සේවක සේවක දෙපාර්ශ්වය අතර පවත්නා කවර හෝ ආකාරයක වෘත්තීය සම්බන්ධතාව. සේවක සේවක සම්බන්ධතාව ලෙස හැඳින්වේ. ඒ කවර හෝ ආකාරයක කියන්නේ ඒකයි. සාමකාමී තත්වය හෝ ගැටුම්කාරී තත්වය කියන දෙක.
යහපත් ශ්‍රමික සම්බන්ධතා මගින් විවිධ ප්‍රයෝජන මෙන්ම අයහපත් ශ්‍රමික සම්බන්ධතා මගින් විවිධ ගැටලුද ඇති වෙනවා. ඒකනේ මම දැන් කිව්වේ. දෙගොල්ලෝ අතරේ හොඳ සම්බන්ධයක් තිබ්බොත් වාසි වෙනවා. දෙගොල්ලෝ අතරේ අයහපත් සම්බන්ධයක් තිබ්බොත් අවාසි වෙනවා. තව දෙන්නම අර්ථකථනය කරගමුකෝ මුලින්ම. සේවකයා කියන කෙනා අපි කොහොමද අර්ථ දක්වන්නේ? සේව්‍යා කියන කෙනා කොහොමද අර්ථ දක්වන්නේ? ඒ අර්ථ දැක්වීම කටපාඩම් කරගන්නම ඕනේ. ගොඩක් වෙලාවට එන්න පුළුවන් ඉස්තම් පුළුවන්. කියවගෙන යනකොට තේරෙනවා. දැන් මුලින්ම තියෙන්නේ සේවා දායකයා. එහෙම නැත්නම් සේවකයා කියන එකනේ. කියන්නේ මෙහෙම සේව්‍යා යටතේ කුමන හෝ තරාතිරමක සේව්‍යා යටතේ කුමන හෝ තරාතිරමක පදනමක් හෝ ගිවිසුමක් මත යම් පරිශ්‍රමයක් ලැබමින් වැඩ කරන හෝ වැඩ කිරීමට ගිවිසුම් ඇති කරගත් ඕනෑම පුද්ගලයෙකු සේවාදායකයෙකු වේ. යම්කිසි සේවා යෝජකයෙක් යටතේ මොකක් හරි පරිශ්‍රමයක් දරමින් පරිශ්‍රමයක් කියන්නේ ලැබෙන දේවල්. මොනවායි වැඩ කරනවට ගෙවන දේ. සේවාදායකයෙකු වේ. අර වැටුපක් කියලාම දාන්නේ නැහැ පරිශ්‍රමයක් කියලා දාන්නේ. කියන්නේ දැන් වැඩ කරනවට ගෙවන අනිත් පැත්තට ගෙවන එක. වැටුප කියන්නේ සල්ලි වෙන්නත් පුළුවන්. සමහර විට නිකන් කන්න ටිකක් දීලා වැඩ කරව ගන්නත් පුළුවන්. මොනවා හරි දෙයක් ගන්න බලාගෙන වැඩ කරන කෙනා තමයි සේවාදායකයා. සේවා යෝජකයා කියන්නේ එතකොට වැඩ ගන්න කෙනානේ. ඒක කියන්නේ මෙහෙම කිසියම් පරිශ්‍රමයක් මත පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් සේවයේ නිරත කරවන්නන් සේවා යෝජකයන් වේ. දැන් ඕකේ අර මම කිව්වා වගේ පුතේ අහනවා මේ දෙකොල්ලෝ අතරේ යහපත් ශ්‍රමික සම්බන්ධයක් තිබ්බොත් ඇති වෙන වාසිදායක තත්වයයි අයහපත් ශ්‍රමික සම්බන්ධයක් තිබ්බොත් ඇති වෙන අවාසිදායක තත්වයයි අහනවා. ඉතින් මේව කටපාඩම්ම කරන්න ඕනේ නැහැ. දැන් ඕගොල්ලෝ හිතන්නකො නිකන් ආයතනයේ ඉන්න සේවකයෝයි සේව්‍යා යෝජකයෝයි අතර තියෙන හොඳ සම්බන්ධයක් නම්. කියන්නේ ප්‍රශ්න නැහැ. සාමූහිකව කතා බහ කරගෙන වැඩේ යනවා. ඉතින් ආයතනයට වෙන වාසි. නම් බලාගත්තාම ටක් ගාලා මතකෙ හිටිනවා. මේ වාසි ටික මතකයි නම් අවාසි ටික ආයෙ මොනින්ද බලන්න ඕනේ නැහැ. ඒ ටික අනිත් පැත්ත හරවලා ලියන්නේ තියෙන්නේ. දැන් බලන්න වාසි මොනවද කියලා මේ දෙකොල්ලෝ අතරේ හොඳ සම්බන්ධයක් තිබ්බොත්
ඵලදායීතාවය වැඩි වෙනවා. ඒතර සේවකයා හොඳට උනන්දුවෙන් වැඩ කරනවනේ. සම්පත් නාස්ති වෙන එක අඩු වෙනවා. සේවක ප්‍රවාසිතාවය අඩු වෙනවා, පිළිවෙටුම අඩු වෙනවා. ඔක හැම එකකම වෙනවනේ. අභිප්‍රේරණය වූ සේවක කණ්ඩායමක් බිහි වෙනවා. ඒ කියන්නේ සේවකයෝ ඒසොට කැමතියි ඉතින් තමන් වැඩ කරන තැන ඉන්න ප්‍රධානීන් එක්ක ටිකක් ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ වැඩ කරන්න තියෙනවා නම් ෆිට් එකේ වැඩ කරන්න තියෙනකොට තමයි වැඩ කරන්න ආසයි තියෙන්නේ. ප්‍රධානීන් එක්ක හැම වෙලේම ප්‍රශ්න. කොයි වෙලේ බනිනවා, ගැටුම් එතකොට පිකටින් කර කර අන්න එහෙම නිකන් එහෙම අවුලෙන් වැඩ කරන්න ගියාම සේවකයා එපා වෙලානේ වැඩ කරන්නේ ආයතනය ගැන කිසිම හැඟීමක් නැහැ. ඇයි ඉතින් ප්‍රධානීන් කොයි වෙලේ දැරියස් එකේ ඉන්නේ? එහෙම නැතුව දෙගොල්ලෝ හොඳ සම්බන්ධයක් එක්ක වැඩ කරනවා නම් සේවකයෝ කැමැත්තෙන්ම ආයතනයේ දියුණුව වෙනුවෙන් වැඩ කරනවා. අභිප්‍රේරණයක් වෙනවා. කාර්මික ආරවුල් අඩු වෙනවා. ඒතකොට දෙගොල්ලෝ අතර ඇති වෙන ප්‍රශ්න ඒව අඩු වෙනවා. හරිනේ. ඉතින් ඊළඟට අහනවා කැඩින් පැත්ත. අයහපත් ශ්‍රමික සම්බන්ධයක් ආයතනයක තිබ්බොත්. ඒ කියන්නේ දෙගොල්ලෝ අතර තියෙන හොඳ සම්බන්ධයක් නෙමෙයි. ප්‍රශ්න. එහෙම වුණාම ඉතින් ওই ටික අනිත් පැත්ත වෙනවා. කියන අයහපත් ශ්‍රමික සම්බන්ධයක අනිසි ප්‍රතිඵල ව්‍යාපාර ක්‍රියාවලිය අඩපණ වීම. ව්‍යාපාර ක්‍රියාවලිය අඩපණ වීම. ඇයි එහෙම වෙන්නේ? ඇයි දෙගොල්ලෝ අතර ප්‍රශ්න කියන්නේ හැම වෙලේම වැඩ වර්ජන වලට යනවා. උද්ඝෝෂණ සිද්ධ වෙනවා. ඒක කාර්මික ක්‍රියාමාර්ග ගන්නවනේ. දෙගොල්ලෝ අතර ප්‍රශ්න තියෙනවා කියන්නේ. එතකොට අර ව්‍යාපාරයේ සාමාන්‍ය කරගෙන ගිය වැඩ ටික හරියට කරගෙන යන්න බැරි වෙනවා. අඩපණ වෙනවා. ඊළඟට සේවක ඵලදායීතාවයේ පිරිහීම. يعني හොඳ සම්බන්ධයක් තිබ්බොත් ඵලදායීතාවය වැඩි වෙනවා කියවනේ. ඒ වගේම තමයි දෙගොල්ලෝ අතර ප්‍රශ්න නම් ඵලදායීතාවය අඩු වෙනවා. ඵලදායීතාවයේ පිරිහීම. සේවක චිත්ත ධෛර්ය හීන වීම. සේවක චිත්ත ධෛර්ය හීන වීම. සේවක චිත්ත ධෛර්ය හීන වීම. ඒ කියන්නේ චිත්ත ධෛර්යය කියන්නේ මානසික සැහැල්ලුව කියන එක නැති වෙනවනේ. දැන් තැනකට ගියාම හිත සැහැල්ලුවෙන් වැඩ කරන්න තියෙන්න එපා. හිතේ පිට එකේ වැඩ කරන්න ඕනි. එහෙම තියෙන්න එපා. දැන් තමන් වැඩ කරන තැන ප්‍රධානීන් එක්ක තියෙන සේවකයෝ වෙන ප්‍රශ්න වල නම් ඉන්නේ. කොහොම කිව්වත් බෑනේ එහෙම වැඩ කරන්න. ගැටුම් මේ මූණ බලන්න බෑ. කතා කරාට කතා කරන්නේ නැහැ. දෙගොල්ලෝ ඇලියස් එකේ ඉන්නේ. තොර කොහොමත් ඉතින් අර සේවකයාගේ අර ඒ තමන් වැඩේ කරන වෙලාවේ මානසික වශයෙන් අර ප්‍රශ්නත් ඔළුවේ තියෙනවා. ඒක ආයතනයට අවාසි චිත්ත ධෛර්යය අඩු වෙන එක සේවකයන්. මොරාල් අඩු වෙනවා. සම්පත් අපතේ. ඒ කියන්නේ ආයතනය ගැන සේවකයාගේ තියෙන අර ඇල්ම පක්ෂපාතීත්වය නැති වෙනවනේ දැන් මොහොම ප්‍රශ්න වුණාම. ඒක නැති වුණාම වෙන්නේ සේවකයන්ටත් ගාණක් නැහැනේ ආයතනයේ සම්පත් එහෙම අපිට ගියාට අපරාධ කියලා හිතෙන්නේ. එහෙමත් අපත යනවා. අනිත් එක වැඩ වර්ජන කරන්න ගිහිල්ලා අරව මේව කරන්න ගිහිල්ලා සමහර විට තියෙන සම්පත් ටිකෙන් වැඩක් කරගන්න බැරුව ඒ ටික අපත යනවා. මැෂින් වලට නම් මනම් වලට හානි වෙලා ඒව උරු ප්‍රයෝජනය වෙලා එහෙම වෙන්න පුළුවන්. ඊළඟට සමස්ත ආයතනයේම කාර්යක්ෂමතාවය පහළ යාම. समस्त आयतनेयම කාර්යක්ෂමතාවයේ පහළ යාම. समस्त ආයතනයේම කාර්යක්ෂමතාවයේ පහළ යාම. समस्त ආයතනයේම කාර්යක්ෂමතාවයේ පහළ යාම. හරිනේ. සේවකයාගේ ප්‍රශ්නයක් වුණාට අනිත් අංශ හැම එකකම ඉතින් ඉන්නේ මිනිස්සුනේ වැඩ කරන්නේ. මේක HR අංශයේ එන කේස් එකක් වුණාට සියලුම අංශවල කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඉතින් මොකද හැම අංශයකටම ඉන්න සේවකයෝ ටික අරන් තියෙන්නේ මානව සම්පත් අංශයේ. ඉතින් දෙගොල්ලෝ අතර ප්‍රශ්නයක් කියලා කියන්නේ අලෙවි අංශයයි, මූල්‍ය අංශයයි, නිෂ්පාදන අංශයයි ඔක්කොම අඩවන්න. ඔන්න ශ්‍රමික සම්බන්ධයක අනිසි ප්‍රතිපල. අයහපත් ශ්‍රමික සම්බන්ධයක අනිසි ප්‍රතිපල. හරිනේ. එතකොට ඒ කැලේ මොනවද අපිට මතක තියාගන්න තිබ්බේ? සේවකයා හා සේවා යෝජකයා අර්ථකථනය කරන හැටි ආවා. ඒ දෙගොල්ලෝ අතරේ යහපත් සම්බන්ධයක් තිබ්බොත් ඒකෙන් ඇති වෙන හොඳ ප්‍රතිඵලයි. දෙගොල්ලෝ අතරේ අයහපත් සම්බන්ධයක් තිබ්බොත් ඒකෙන් ඇති වෙන
නරක ප්‍රතිඵලයි කතා කරන්නේ. හරිද වැඩි? ඊළඟට තියෙනවා දැන් ඔය සේවකයෝයි සේවා යෝජකයෝයි කියන දෙගොල්ලෝ අතර ප්‍රශ්න අඩු වෙන්න නම් දෙගොල්ලෝ අතර හොඳින් වැඩ ටික කරගෙන යන්න නම් මේ දෙගොල්ලොම දැනගන්න ඕනේ මේ දෙගොල්ලන්ට තියෙන අයිතිවාසිකම් යුතුයකම් වගකීම් ගැන. සේවකයා කියන කෙනා ගත්තාම ඒ සේවකයාට තියෙන අයිතිවාසිකම්. සේවකයාගෙන් වෙන්න ඕනේ යුතුයකම් තියෙනවා. සේවකයා ඊට කළ යුතු වගකීම් තියෙනවා. සේවකයෙක් හැටියට යම් කිසි තැනක රැකියාව කරද්දී තමන්ගේ අයිතිවාසිකම් වගකීම් යුතුයකම් තුනම ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම සේවා යෝජකයාටත් එහෙම තුනක් තියෙනවා. ආගෙන් හරි වැඩ ගන්නකොට ඒ සේවකයාටත් තියෙනවා යුතුයකම් වගකීම් වගේම අයිතිවාසිකම්. එතකොට සේවකයා දැනගන්න ඕනේ තමන්ගේ අයිතිවාසිකම් යුතුයකම් ටික වගේම සේවකයාගේ අයිතිවාසිකම් යුතුයකම් ටික ගැන අවබෝධයක් තියෙනවා. සේවා යෝජකයාට තමන්ගේ අයිතිවාසිකම් යුතුයකම් වගකීම් ටික වගේම තමන්ගාව වැඩ කරන සේවකයාටත් අයිතිවාසිකම් තියෙනවා කියන එක තේරුම් ගන්න තියෙනවා. දෙගොල්ලන්ගේ අයිතිවාසිකම් ගැන යුතුයකම් ගැන වගකීම් ගැන මනා අවබෝධයකින් හිටියොත් දෙගොල්ලෝ අතර ප්‍රශ්න ඇති වෙන එක සෑහෙන්න අඩු වෙනවා. ඒ නිසා අපිට මේකෙන් දැන් උගන්වනවා මොනවද ඒවා කියන්නේ. ඔයගලන්ට ප්‍රායෝගික ජීවිතේට උනත් සෑහෙන වැදගත් මේ ටික කතා කරන්නේ. මොකද ඔයා ඉදිරියේදී සේවකයෙක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නේ වෙනවනේ. ඒතර ඔයා දැනගෙන ඉන්න ඕනේ ඔයාගේ අයිතිවාසිකම් මොනවද? ඔයාගේ යුතුයකම් මොනවද? ඔයාගේ වගකීම් මොනවද කියලා. ඔයා සමහර විට සේවා යෝජකයා වෙන්නත් පුළුවන්. ඔයා තමයි සේවකයන් හසුරුවන කෙනා වෙන්න පුළුවන්. එතකොටත් ඔයාටත් ඒ දේවල් ටික දැනගෙන ඉන්න එක වැදගත්. අපි බලමුකෝ එකින් එක. දැන් මෙතන මෙහෙම කේස් එකක් තියෙනවා. දැන් ඔය අයිතිවාසිකම් යුතුයකම් වගකීම් දෙන්නගෙම දෙනවනේ ටික ටික. ඔය දුන්නාම ගොඩක් ළමයින්ට ඔය යුතුයකම් කියන එකයි වගකීම් කියන එකයි පැටලෙනවා. ඔය ටික පේපර් වල එන්නේ පුතේ ගොඩක් වෙලාවට කවලම් කරලා දීලා ගලපලා ඉරි ගහන්න තමයි එන්නේ. ඒ කියන්නේ අයිතිවාසිකම් යුතුයකම් වගකීම් කවලම් කරලා දෙනවා. දීලා අපෙන් අහනවා ඊළඟට ඉහත සඳහන් දෑ අතරින් සේවක යුතුයකම් වන්නේ සේවක අයිතිවාසිකම් වන්නේ අන්න එහෙම අහනවා. එතකොට අපි කොහොමද ඒ ගොඩෙන් හොයාගන්නේ? දැන් මේවා කටපාඩම් කරන්න යන්න අමාරුයි. අයිතිවාසිකම් 4ක් විතර වෙනම යුතුයකම් 4ක් විතර වෙනම වගකීම් 4ක් විතර වෙනම. සේවකයා සේවයාගෙත් ඒ විදිහටම මතක තියාගන්න ඕනේ. ඔක හරි අමාරුයි. අනික කොච්චර පාඩම් කරන් ගියත් ඒ වෙලාවට පැටලෙනවා. එහෙනම් මෙහෙම කරන්න. දැන් අයිතිවාසිකමක් කියන්නේ මොන වගේ දෙයක්ද? අපිට දිනා ගන්න තියෙන දෙයක් නේ. අපිට ලැබෙන්න තියෙන දෙයක් නේ. අපි විශ්ින් ඉල්ලන්න තියෙන දෙයක්. අපිට දිනා ගන්න තියෙන දෙයක්. අයිතිවාසිකම් කියන්නේ ඒ වගේම. වගකීම් කියන්නේ අපි කරන්න බැඳිලා ඉන්න දේවල්. මේ දේවල් කරන්න අපි බැඳිලා ඉන්නවා. එහෙම බැඳීමක් තියෙන දෙයක් නම් වගකීම. යුතුයකම් කියන ඒවට අපි බැඳිලා නැහැ. කරන්න වනම් හොඳයි. එහෙම එකක්. යාර අපි හොඳ සේවකයෙක් නම් අපි මෙන්න මෙහෙම වෙන්න ඕනි වගේ දේවල් තමයි යුතුයකම් කියන්නේ. යම් කිසි තැනක වැඩ කරනකොට අපේ යුතුයකමක් වෙනවා කියලා අපි කියන්නේ නේද? ඒක පැහැරහැරියා කියලා කරන්න දෙයක්වත් නැහැ. යුතුයකම් කියනවා පැහැරහැරියට කරන්න දෙයක් නැහැ. යුතුයකම් හරියට ඉෂ්ට කරනවා නම් හොඳයි. වගකීම් පැහැරහැරින්න බෑ. වගකීමක් පැහැරහැරියොත් ඉතින් ඒවට දඬුවම් එහෙම ලැබෙනවා. ඉතින් යුතුයකම් වගකීම් දෙක පොඩ්ඩක් හරියට වෙන් කරගන්න. වගකීමක් කියන්නේ ඒක ඉටු කරන්න අපි බැඳිලා ඉන්නවා. කරන්නම වෙනවා. යුතුයකම් ඉතින් කරනවා නම් හොඳයි. කරන්නම කියලා එකක් නැහැ. දැන් ළමයි හැටියට ඔයගොල්ලෝ ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරන එක. දෙමව්පියන්ට සලකන එක. මෙව ඇවිල්ලා යුතුයකම්ද වගකීම්ද ළමයින්ගේ. ආයෙකමට කියන්න දැන් තේරිච්ච විදිහට යුතුයකම් කියන්නේ වගකීම් කියන්නේ මොනවද කියලා තේරුණා නම් ඔකට උත්තරයක් දුන්නේ නැහැ. මම අහන්නේ ගුරුවරුන්ට සලකන එක, වැඩිහිටියන්ට ගරු කරන එක, වැඩිහිටියන්ට ගරු කරන එක, දෙමව්පියන්ට ගරු කරන එක සලකන එක මේවා ඇවිල්ලා ළමයින්ගේ යුතුයකම්ද වගකීම්ද? යුතුයකම්. නොකලා කියලා කරන්න දෙයක් නැහැ. දැන් දෙමව්පියන්ට සලකන්න ඉතින් ළමයි මොනතරම් ඉන්නේ?
ගුරුවරුන්ට ගෞරවයක් නැති වැඩිහිටියන්ට කිසිම ගෞරවයක් නැති ළමයි උණු තරන්නේ. ඒ ඉතින් ඒ ළමයිගේ යුතුයකම් ඉතින් එහෙම කරනවා නම් හොඳයි ඉතින්. වගකීමක් නෙවෙයි බැඳීමක් නෑ ඒව කරන්න. හරිනේ. අපි දැන් බලමු. මම ඔය දැන් පැහැදිලි කරේ අර වචන තුනේ තේරුම. මෙන්න මේ වචන තුනේ තේරුම මම ඔය දැන් කිව්වා. දැන් සිංහල වචන තුන. අයිතිවාසිකමක් කියන්නේ මොන වගේ දෙයක්ද කියන එකයි. වගකීමක් කියන්නේ මොන වගේ දෙයක්ද කියන එකයි. යුතුයකම් කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක. මේ ටිකනේ පැහැදිලි කරේ. දැන් අපි බලමු ඉතින් වෙන වෙනම සේවකයාගේ මේ තුන කොහොමද සේවා යෝජකයාගේ මේ තුන කොහොමද කියන්නේ. මුලින්ම තියෙන්නේ සේවකයාගේ අයිතිවාසිකම්. දැන් අයිතිවාසිකමක් කිව්වහම මම කිව්වේ මොකද්ද? අපි විසින් දිනාගත යුතු දෙයක්. අපිට ලැබෙන්න තියෙන දෙයක්. එහෙම දෙයකටනේ අයිතිවාසිකමක් කියන්නේ. දැන් යම් කිසි තැනක රැකියාව කරනකොට සේවකයෙක් විදිහට අපිට වෙන්න මේ අයිතිවාසිකම් ටික ලැබෙනවා. කොහේ ජොබ් එක කරා. මොනවාද අයිතිවාසිකම්? සේවයට සරල වැටුපක් ලබා ගැනීම. තමන් කරන වැඩේට හරියන වැටුප ඉල්ලන්න සේවකයට අයිතියක් තියෙනවා. ඒවා නම් මනම් ගණන් පොරොන්දු වෙලානේ වැඩට යන්නේ. ඉතින් ඒ තමන්ට හිමි වැටුප මම දැකලා තියෙනවා ගොඩක් ආයතනවල සේවකයෝ ඇවිල්ලා අර ප්‍රධානීන් ගාව නිකන් කහ නැවි නිකන් මොව එන බය බියසුරුකමින් තමයි මේ සල්ලි ගිය කරිල්ලන්නේ. ඒ තමන්ට ලැබෙන්න තියෙන වැටුපනේ මේ ඉල්ලන්නේ. දැන් 10 වෙනිදා පඩි හම්බුන්නේ නැහැ කියලා 10 වෙනිදා නම් ඒගොල්ලන්ට පඩි දෙනවා කියලා තියෙන වැටුප දෙනවා කියලා තියෙනවා. 15 වෙනිදා විතර වෙනකන් දීලා නැහැ. ඒත් ඉතින් අර සමහර සේවකයෝ ඇවිල්ලා නිකන් එන බයපක්ෂපාතීව තමයි අර ලොක්කන්ට කතා කරන්නේ. මේ ඇඩ්වාන්ස් එකක් ගන්න බැරි වෙයිද අනම්මනම් එහෙම කියලා. එහෙම බීචන් වෙන්න ඕනේ නැහැ. අපි යම් කිසි තැනක ජොබ් එක කරනවා නම් ඒක අපේ අයිතිය. අපිට හිමි වෙන්න තියෙන වැටුප අපිට ඕනේ. ඒව රැකියා කිවිසුමේ දාලා තියෙනවා නම් යම් කිසි දිනයක් ඒ දිනේට හෝ ඊට පෙර අරය ගෙවන්න. ඒක ඉල්ලන්නේ අපේ අයිතිවාසිකම. නිකන් ණයක් ඉල්ලන්න ඕනේ දඟලන්න ඕනේ නැහැ ගිහිල්ලා. අතමාරුවක් ඉල්ලනව නෙවෙයි. මම කරපු වැඩවල හැටියට මට දෙන්න තියෙන පඩිය මං ඉල්ලන්නේ. මට එන්න තියෙන ගාන මං ඉල්ලන්නේ. අයිතිය. තමන්ගේ වැටුප ගන්න. යහපත් හා ආරක්ෂිත වැඩ පරිසරයක් ලබා ගැනීම. අනික තමන් වැඩ කරන තැන තමන්ට මොන පැත්තකින් හෝ ආරක්ෂාවක් නැහැ වගේ පේනවනම් ඒ විශේෂයෙන් සෞඛ්‍යමය පැත්තේ එහෙනම් ඊට වේව ආරක්ෂාව ඉල්ල ගන්න අයිතියක් තියෙනවා. මම මෙතන වැඩ කරන්නේ මෙතන මේ හැම වෙලේම මේ ඩස්ට් එක තියෙනවා. ඒ හින්දා මට මෙතන මේ ඩස්ට් එක නැති කරලා දෙන්න. තමන්ගේ සෞඛ්‍යයටනේ හානි වෙන්නේ ඊකට. දැන් මේක මේ ඩස්ට් එකත් එක්ක වැඩ කරලා මට ලෙඩක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක නිවැරදි කරලා දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. තමන් එතන වැඩ කරනවානේ. තමන්ගේ සෞඛ්‍යයට මොනවා හරි වෙන්න පුළුවන් දෙයක් නම් ඊට රෙහිව ආරක්ෂාව ඉල්ල ගන්න සලස ගන්න අයිතියක් තියෙනවා. සේවා ගිවිසුමට අනුව නිවාඩු හිමිකම් ලබා ගැනීම. අර නිවාඩු ගන්න ගියාමත් එහෙමයි අර පඩි ගන්න ගියා වගේ තමයි. එහෙම බය දඟලන්න ඕනේ නැහැ. තමන්ට රැකියා ගිවිසුමෙන් හිමි වෙච්ච නිවාඩු ටිකක් තියෙනවා. ඒව ගන්න ආයි වැදගත් ඉල්ලන්න ඕනේ නැහැ. ඊට අමතරව ඉතින් අනුමත නිවාඩු ටික අරගෙන ඉවරයි. තව ඔය මල ගෙවල් මගුල් ගෙවල් ගායි ඉතින් නිවාඩු ඉල්ලන්න ගියාම නම් ඉතින් ඒක පුළුවන් තරම් අනුකම්පා සහගත විදිහට ඉල්ලලා ගන්න වෙනවා. දෙන්න බෑ කිව්වොත් ඒක කියන්න දෙයක් නැහැ. අනුමත නිවාඩු දෙන්න බෑ කිව්වොත් අපිට ඊට රේව කටයුතු කරන්න පුළුවන්. මගේ පත්වීමේ ලිපියේ තියෙනවානේ මට මාසෙට නිවාඩු 4ක් ගන්න පුළුවන් කියලා. ඒක මම ගත්තේ නැහැ. මට මේ දවස් 4 නිවාඩු ඕන. එහෙම කියනවා ඉතින් ඉරිදා නිවාඩු සෙනසුරාදා වරුවා ඊට වැඩ මාසෙකට ඊට අමතරව නිවාඩු කීයක් ගත්ත හැකිද ඔක්කොම රැකියා කිවිසුමේ තියෙනවා. ඒ තමන්ට හිමි වෙලා තියෙන නිවාඩු ටික ගන්න සේවකයාට අයිතියක් තියෙනවා. වෘත්තීය සෞඛ්‍ය වෘත්තීය අනතුරු වලින් ආරක්ෂාව තහවුරු කරගන්න අයිතියක් තියෙනවා. තම වෘත්තීන් වලට අදාළ අයිති ලබා ගැනීම සඳහා සංවිධානය වීමට අයිතියක් තියෙනවා. තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගන්න සංවිධානය වෙන්න සේවකයන්ට අයිතියක් තියෙනවා. ඒ මොකක්ද කියන්නේ? ඒ අන්තිමට කියපු එකේ තේරුම මට වෙන විදිහකට කියන්න බලන්න. ඔයගොල්ලන්ට තේරුණා නම් ඒ අන්තිමට කියන්නේ මොන වගේ අයිතිවාසිකමක් ගැනද? මොනවා කරන්න අයිතියක් තියෙනවා කියලාද ඒ කියන්නේ? මේ විදිහට සිංහලෙන් ගලපලා ගන්න තේරෙන්නේ නැත්නම් අමාරුයි වැඩේ. අන්තිමට කියපු කාරණාවේ තේරුම මට වෙන විදිහකට කියන්නේ. මේ මොකද්ද මේ සේවකයන්ට කියනවා කියන මේ අයිතිවාසිකම?
වෘත්තීය සමිති පිටුව. ඔව් ඉතින් තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලීම් දිනා ගන්න සේවකයන්ට අයිතියක් තියෙන එකට එකතු වෙන්න, සෙට් වෙන්න. වෘත්තීය සමිති හදාගන්න. වෘත්තීය සමිති කියන්නේ ආයතන වලට හොරෙන් හදාගන්න ඕන જાතියක් නෙමෙයි. ප්‍රධානීන්ට හොරෙන් එහෙම ඕනේ නැහැ. මොකද ඒක සේවකයන්ගේ අයිතිවාසිකමක් හැටියට ප්‍රකාශයකපත් කරලා තියෙනවා වෙන්නේ. කල්පනාකරුට කියන්න බෑ ආයතනයේ සේවකයෙක් එකතු වෙලා වෘත්තීය සමිතියක් හදනවා නම් එපා කියන්නේ. අයිතියක් නෑ එහෙම එපා කියන්නේ. මොකද ඒක සේවකයන්ට නීත්‍යානුකූලව ලැබිච්ච අයිතිවාසිකමක්. තමාගේ ඉල්ලීම් වෙනුවෙන් අයිතිවාසිකම් වෙනුවෙන් එකට එකතු වෙන්න සංවිධානය වෙන්න සේවකයන්ට අයිතියක් තියෙනවා. ඔන්න ඇවිල්ලා සේවකයාගේ අයිතිවාසිකම්. සේවයට සම්බන්ධ රටුවක් ගන්න අයිතියක් තියෙනවලු. හොඳ වැඩ පරිසරයක් ඉල්ල ගන්න අයිතියක් තියෙනවලු. තමන්ගේ හිමි වෙලා තියෙන නිවාඩු ටික ගන්න අයිතියක් තියෙනවා. වෘත්තීය සෞඛ්‍ය අනතුරු වලින් සෞඛ්‍යමය වශයෙන් වෙන්න පුළුවන් දේවල් වලින් අනතුරු වලින් ආරක්ෂා වෙන්න අයිතියක් තියෙනවා. තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේදී එකට එකතු වෙන්න අයිතියක් තියෙනවා. ඊළඟට අපි බලමු වගකීම්. දැන් මම කිව්වේ වගකීමක් කියන්නේ මොන වගේ දෙයක් කියලාද? දැන් අයිතිවාසිකමක් කියන්නේ අපි විසින් දිනාගත යුතු දෙයක් කිව්වා. වගකීමක් කියන්නේ මොන වගේ දෙයක්ද? බැඳීමක් තියෙනවා කිව්වනේ. වගකීමක් තියෙනවා කියන්නේ අපි ඒ දේ කරන්න බැඳිලා ඉන්නේ. කරන්නම වෙනවා ඒ කියන්නේ. සේවකයෙක් හැටියට මොන වගේ දේවල් වලටද බැඳිලා ඉන්නේ ආයතනෙමේදී? සංවිධානයේ අරමුණු ඉටු වෙන විදිහට වැඩ කරන්න ඕනේ. Tamanට ඕන විදිහට ආවට ගියාට වැඩ කරලා හරියන්නේ නැහැ. සංවිධානයේ ඉඩක්ක සංවිධානයේ ටාගට් වලට යන්න පුළුවන් වෙන්න වැඩ කරන්න ඕනේ. ඒක ඒ සඳහා බැඳිලා ඉන්නවා සේවකයෙක්. වැඩ ස්ථානයේ යහපත් ලෙස හැසිරීම. තමන්ගේ වගකීම. ඒ වගකීම පැහැර හැරියොත් විනය ක්‍රියාමාර්ග වලට දඬුවම් වලට අත් වෙන්න පුළුවන්. තමන් බැඳිලා ඉන්නවා වැඩ කරන තැන යහපත් විදියට හැසිරෙන්න. රැකියා කිවිසුමට අනුව කාර්යයට වී. රැකියා කිවිසුම කියන්නේ රැකියාව ලබා දෙනකොට පත්වීමේ ලිපියෙන් පවරන රාජකාරී ටිකනේ. ඒ ටික කරන්න සේවකයා බැඳිලා ඉන්නවා. හරි? ඒකේ තියෙන වෙලාවට වැඩ කරන්න, වෙලාවට වැඩට එන්න, ඒ වෙලාවට යන්න, ඒ සියල්ලට බැඳිලා ඉන්නවා. ඒකනේ ප්‍රධානියා වැඩ පැවරුවාම සේවකයාට බෑ කියා ගෙදිරි ගන්න නම්මනම් කියන්න බැරි. කරන්න වෙනවා ඉතින්. ඔය සේවකයා දන්න එක තමන්ගේ වගකීමක්. දැන් උන් හිතන්න 8 ඉඳලා 4 වෙනකන් වැඩ. එතන වෙලාසලින් යන්න අහනවා සේවකයා. සේවකයා බෑ යන්න එපා. මේ හරි නියම වෙලාවට යන්න. කරන්න දෙයක් නැහැ. ඉල්ලීමක් විදියට කරාට මානුෂීය මොකක් හරි හේතුවක් මත සලකලා සේවා ආයෝජකයා දුන්නොත් එහෙමයි. එපා බෑ කිව්වොත් කරන්න දෙයක් නැහැ. මොකද සේවකයා දැනගන්න ඕනේ තමන් බැඳිලා ඉන්නවා. රැකියා ගිවිසුමේ කොන්දේසි වලට අනුව වැඩ කරන්න. ඒකේ තියෙන්නේ 4 වෙනකන් වැඩ කරන්න කියලා නම් කරන්න වෙනවා. හරි. ආයතනයේ දේපල හා උපකරණ නිසියවරින් පරිහරණය කිරීම. ඒ ඕනවට පාවට නාස්ති වෙන විදියට විනාශකාරී විදියට පාවිච්චි කරන්නේ නැතුව හරි ආකාරයට මේ ආයතනයේ දේපල පරිහරණය කරන්න සේවකයා බැඳිලා ඉන්නවා. වගකීමක්. දැන් අපි හිතමුකෝ සේවකයාට ආයතනයෙන් දීලා දිනවා කියලා වාහනයක් දීලා දිනවා රාජකාරී කටයුතු සඳහා කියලා. එතකොට මේ සේවකයාගේ වාහනේ තමන්ගේ වෙන මොකක් හරි ආතල් වැඩකට යොදා ගන්න. ට්‍රිප් එකක් යන්න හරි යාළුවොත් එක්ක පාටියකට යන්න හරි ඔය වගේ දෙයකට ආය කම්පැනි වාහනේ අරන් ගිහින්. ඉතින් මොනවා හරි වුණොත් ඒකට සේවකයාට ඒකට වග කියන්න වෙනවා. අනේකනේ වග කියන්න වෙනවා කියන්නේ. ආයතනයෙන් තමන්ට ලැබිලා තියෙන දේවල් හරියට පරිහරණය කරන්න ඕනේ. තමන්ට ඕන විදිහට පරිහරණය කළා හරියන්නේ නැහැ. ඒක සේවකයාට ඒ සම්බන්ධයෙන් බැඳීමක් තියෙනවා. ඔන්න සේවකයන්ගේ වගකීම්. හරිනේ. කියන්නේ සේවකයාගෙන් වෙන්න තියෙන දේවල් ආයතනෙට. එදා වගකීම් කියන්නේ. ඊළඟට තියෙනවා සේවකයන්ගේ යුතුයකම් කියන. යුතුයකම් කියන එක මම ඔයගොල්ලන්ට කිව්වනේ පැහැර හැරියොත් කරන්න දෙයක් නැහැ. වගකීම් පැහැර හැරියාම නම් ඊට එරෙහිව කටයුතු කරගන්න. යුතුයකම් කියන්නේ ඉතින් සේවකයා කරනවා නම් ඉතින් හොඳයි. සාමාන්‍යයෙන් තැනක ජොබ් එකක් කරනකොට මේ යුතුයකම් ඉෂ්ට කරනවා. බැඳිලා නැහැ. කියන්නේ යුතුයකම් හැටියට සේවකයාගේ සේවක වගකීම් නිසි පරිදි ඉටු කිරීම. වගකීම් නිසි පරිදි ඉටු කිරීම. ඒක යුතුයකම. තමන්ගේ වගකීම හරියට ඉටු කරන එක සේවකයාගේ යුතුයකම.
ආයතනයේ වැඩි දියුණුව සඳහා උනන්දු වීම. 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 වැඩි දියුණුව සඳහා උනන්දු වීම. ඒකට බැඳිලා නැහැ. යුතුයකමක්. ඉතින් සේවකයා දැනගන්න ඕනේ තමන් වැඩ කරන තැන, ඒ තමන් වැඩ කරන කම්පැනි, තමන් වැඩ කරන ආයතනයේ ඒකේ දියුණුව වැඩි වෙන විදිහට වැඩ කරන්න. ඒකට අපි බැඳිලා නැහැ. අපි බැඳිලා ඉන්නේ අපේ නියමිත රාජකාරිය කරන්න විතරයි. අර බොක්කෙන් හැඟීමක් ඇවිල්ලා ආයතනයේ දියුණු වෙන්න ඕනේ කියන තැන ඉඳන් වැඩ කරන එක සේවකගේ යුතුයකමක් වෙනවා. තමන් හම්බ කරගන්න තරමේ. ආයතනයේ රහස් බාහිර පාර්ශවයන් අතරපත් නොකිරීම. 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 ඒ යුතුයකම. එන ආයතනයේ ඇස්සේ තියෙන දේවල් වෙන වෙන අයට කියන්න එපා. කිව්වා කියලා කරන්න දෙයක්වත් නැහැ. බැඳීමක් නැහැ. යුතුයකමක් තියෙනවනේ. ඉතින් තමන්ගේ ආයතනය තමන් හම්බ කරගන්න දැන හින්දා ඒකේ තියෙන දේවල් වෙන අයට නොකිය ඉන්නේ. ආයතනයේ කීර්ති නාමය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම. 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 හරි. ඔයවිල්ලා සේවකයාගෙන් වෙන්න තියෙන මොනවාද යුතුයකම්. එතකොට දැන් මේකේ මම කටපාඩම් කරලා අමාරුයි කියන එක දැන් ඔයාලට තේරෙනවනේ. අයිතිවාසිකම් 4යි වගකීම් 4යි යුතුයකම් 4කුයි පුළුවන් ද කටපාඩම් කරලා හරියටම ගලපලා මතක තියාගන්න. අමාරුයි. ඒ හින්දා ඔය ටික නිකන් කියව ගන්න. මේ වචන තුනේ තේරුම ගැන පොඩ්ඩක් සිංහලෙන් දැනගෙන තියාගන්න. එතකොට එක පොඩේ දුන්නොත් එහෙම වෙන් කරගන්න පුළුවන් ටිකක්. සිංහල තේරෙනවා. ඊළඟට සේව් ව්‍යාගෙත් අපිට ඔය තුනම කතා කරන්න දෙන සේව් ව්‍යා කියන්නේ වැඩ කරව ගන්න කෙනානේ. එයාටත් ලැබිච්ච අයිතිවාසිකම් ටිකක් තියෙනවා. අපි යම් කිසි තැනක සේවකයෙක් විදිහට වැඩ කරනකොට අපි දැනගන්න ඕනේ මේ මගේ සේවා යෝජකයාට මෙන්න මේ අයිතිවාසිකම් ටික තියෙනවා. එයාට ඒ දේවල් කරන්න අයිතියක් තියෙනවා කියන්නේ. මොනවද කරන්න අයිතියක් තියෙන සේවා යෝජකයාට? කියන්න සේවයේ අයිතිවාසිකම් නේ. රැකියා ගිවිසුමට අනුව කාර්ය ඉටු කරවා ගැනීම. රැකියා ගිවිසුමට අනුව කාර්ය ඉටු කරවා ගැනීම. ඒ කියන්නේ පුතේ මේ අර රැකියාව ලබා දෙනකොට පත්වීමේ ලිපියේ දානවනේ මේ විදිහට වැඩ කරන්න කියලානේ අපි ආව ගන්නෙ. ඒ වැඩ ටික කරව ගන්න සේවා යෝජකයාට අයිතියක් තියෙනවා. ඒකනේ නියමිත රාජකාරී වෙලාවේ ඒ පවරන වැඩවලදී මුකුත් නොකිය පාඩුවේ වැඩ කරන්න වෙන්නේ. දැන් මොනවා හරි වැඩ අනම්මනම් පවරනකොට සමහර සේවකයෝ ඉන්නවා පැත්තකට ගිහින් බයිනවා. මාවමයි පෙන්නේ අරකයි මේකයි එහෙම කියනවා. ඒත් මූණට බනින්නේ නැහැ. ඇයි බනින්නේ? බනින්න බෑ ඉතින්. ඒකේ යාගේ අයිතිය. දැන් මං අහන 3ට විතර ගිහිල්ලා 4ට වැඩ ඉවර වෙන්නේ මං 3ට යන්නද කියලා අහනවා. එහෙම අහනවා මං දැකලා තියෙනවා සමහර සේවකයෝ. ඒ යාළු ඉන්න මැනේජර්ලා එහෙම ගාවට ඇවිල්ලා ඒ සිකියුරිටි අංකල්ලා එහෙම සර් මම මේ රැස්සක් වෙන මේ හින්දා පාට කාලක් විතර තියලාද ගියාට කමන්නේ නැහැ. සමහර වෙලාවට හා කියන අවස්ථා තියෙනවා. ඒක මානුෂීය පැත්ත. සමහරලාට කියනවා. හැබැයි අද විලාසනිකින් හරියන්නේ නැහැ මේ පාවෙනකම් ඉඳලා යන්නේ. ඉතින් ආයෙ ඉතින් එහාට මුත් කියන්නේ පාඩුවේ යනවා. ඒ සේවකයා ඉතින් බයපක්ෂපාතී බව කරුත්වය වෙන්නත් පුළුවන්. ඒ නැතත් හරියට අයිතිවාසිකම් යුතුකම් දන්නවනම් ඒත් ඉතින් කරවාගෙන යන්න වෙනවා. ඉතින් කියන්න ආයි මුකුත් කරන්න බෑ. මොකද ඒක සේව් යාගේ අයිතියක්. තමන්ගේ රැකියා කිවිසුමේ තියෙන විදිහට වැඩ කරව ගන්න එක අයිතියක්. තමන්ට අයිතියක් තියෙන වැඩ කරව ගන්න. නියමිත පැය ගණන තුල සේවය ලබා ගැනීම. නියමිත පැය ගණන තුල සේවය ලබා ගැනීම. මේක සේවා යෝජකයාගේ අයිතියක්. නියමිත පැය ගණන තුල සේවය ලබා ගැනීම. නියමිත පැය ගණන තුල සේවය ලබා ගැනීම.
නියමිත පැය ගණන තුල සේවය ලබා ගැනීම. ඒකත් අර මම කලින් කිව්ව උදාහරණය වගේ දේවල්. ඒ වැඩ කරන්න කියලා තියෙන නියමිත පැය ගාන වැඩ කරව ගන්න සේවයට අයිතියක් තියෙනවා. සේවකයන් අතිරික්තයක් පවතී නම් ඊළඟ කියන සේවක අතිරික්තයක් පවතී නම් හෝ ආයතනයට නොගැලපෙන සේවකයන් සිටී නම් සේවක අතිරික්තයක් පවතී නම් හෝ ආයතනයට නොගැලපෙන සේවකයන් සිටී නම් ආයතනයට නොගැලපෙන සේවකයන් සිටී නම් ආයතනයට නොගැලපෙන සේවකයන් සිටී නම් ඔවුන් ඉවත් කිරීමේ අයිතිය ඔවුන් ඉවත් කිරීමේ අයිතිය ඔවුන් ඉවත් කිරීමේ අයිතිය ඒක සේවා යෝජකයාට අයිතියක් තියෙනවා. සේවකයෝ වැඩි නම් එමෙත ආයතනයේ ඉන්න සේවකයෝ ගැලපෙන්නේ නැත්නම් අයින් කරන්න අයිතියක් තියෙනවා. සාධාරණ හේතු ඕනිය හැබැයි තමන්ගේ හිතුමනාපට අයින් කරන්න අයිතියක් තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. තම කර්මාන්තයේ පවත්වාගෙන ඊළඟ එක තම කර්මාන්තයේ පවත්වාගෙන යෑමේදී තම කර්මාන්තයේ පවත්වාගෙන යෑමේදී මුහුණ දීමට සිදුවන අහිතකර තත්ත්වයන්ගෙන් මුහුණ දීමට සිදුවන අහිතකර තත්ත්වයන්ගෙන් මුහුණ දීමට සිදුවන අහිතකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මුහුණ දීමට සිදුවන අහිතකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඒකරාශී වීමටදී අයිති ඒකරාශී වීමටදී අයිති ඒකරාශී වීමටදී අයිති ඒකරාශී වීමටදී අයිති ඒක පුතේ අර සේවක අයිතිවාසිකම් වල අන්තිමට කිව්ව එක වගේම තමයි. දැන් සේවකයන්ටත් අයිතියක් තියෙනවා කිව්වනේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එකට එකතු වෙන්න. සේවා යෝජකයන්ටත් ඒ අයිතිවාසිකම තියෙනවා. තමන්ගේ ආයතනයට විතරක් බලපාන ප්‍රශ්නවලදී නෙමෙයි තමන්ගේ කර්මාන්තයට බලපාන ප්‍රශ්නවලදී. දැන් ඉතින් කර්මාන්ත කිව්වහම එහෙම ආයතන සමූහයක එකතුවක් කියලා එහෙම ඔළුවට එන්න ඕන. ඒ කියන්නේ දැන් ටියුෂන් කර්මාන්තයටම බලපාන ප්‍රශ්නයක්. නම් අපි මේ පෞද්ගලික උපකාරක පන්ති කරන සියලුම ගුරුවරු සහ ආයතන එකට එකතු වෙලානේ ඒකට මුහුණ දෙන්නේ. අපි ආයතන වශයෙන් තරගකාරී. ඒ වගේනේ ඒ වුණාට ශේෂ්ත්‍රයට බලපාන කැටගරි වලදී අපිට තියෙනවා මේ විදියට හදාගත්ත වෘත්තීය සමිතියක්. වෘත්තීය දේශකවරුන්ගේ සංගමය. එතකොට මේ සංගමයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ මේ වගේ කට්ටියටම බලපාන ප්‍රශ්නවලදී. දැන් ඔය පහුගිය කාලේ ටියුෂන් පන්ති පටන් ගන්න අවසර දෙන්න කියලා එහෙම. එතකොට දැන් තනි ආයතනයක් තනි ගුරුවරයෙක් ඔය ඉල්ලීම කරන්න බෑ. වෘත්තීය දේශගුරුන්ගේ සංගමය කිව්වහම ලංකාවේ ඉන්න ගොඩාක් ටියුෂන් ගුරුවරු සහ ආයතන ඒකට සම්බන්ධයි. එතන ඒ වගේ එකට එකතු වෙලා ඉල්ලීමක් කරාමනේ දිනා ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි හැමෝම එකතු වෙලා පිකටින් එකක් කරනවා. උපවාස කරනවා. එහෙම කියන්න පුළුවන්. ලංකාවේ මම හිතන්නේ ලක්ෂ ගණනක් ඉන්න ඔක්කොම ටියුෂන් ගුරුවරු ඔය සංගමයට එකතු වෙලා. එතකොට ඒ තමන්ගේ ශේෂ්ත්‍රයට තමන්ගේ කර්මාන්තයට බලපාන ප්‍රශ්නවලදී මේ විදිහට එකට එකතු වෙලා වෙණී ඉන්න පුළුවන්. ඒක සේව්‍යංගේ අයිතිවාසිකම. හරිනේ? ඒ වගේම සේව්‍යාගේ පැත්තෙන් ගත්තහම වගකීම්. වගකීම් කියන්නේ බැඳීමක්. ඉස්සෙල්ලා කතා කරා අපි සේවකයාගේ බැඳීම. කියන්නේ සේවකයා බැඳිලා ඉන්නේ මොනවා කරන්නද කියන්නේ. දැන් කතා කරනවා සේවා යෝජකයාගේ තියෙන බැඳීම. සේවා යෝජකයා සේව්‍යා බැඳිලා ඉන්නවා මෙන්න මේ දේවල් කරා. මොනවාද කියන්නේ? රැකියා ගිවිසුමට අනුව ගිවිසගත් වැටුප ගෙවීම. එයා බැඳිලා ඉන්නවා මේ දේ කරන්නේ. රැකියා ගිවිසුමට අනුව ගිවිසගත් වැටුප ගෙවීම. රැකියා ගිවිසුමට අනුව ගිවිසගත් වැටුප ගෙවීම. රැකියා ගිවිසුමට අනුව ගිවිසගත් වැටුප ගෙවීම.
සේවයා වැදිලා ඉන්නවා තමන්ගේ හරියට නියමිත කාල සීමාවේ ඒ අදාළ වැටුප ගෙවන්න. රැකියා ගිවිසුමට අනුව නියමිත වැටුප ගෙවීම. ඒක ගෙවන්න වැදිලා ඉන්නවා සේවයා. ගෙවන්න ඕන. සේවකයන්ගේ අදාළ වාර්තා නිසි ලෙස පවත්වාගෙන යාම. 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 අදාළ වාර්තා නිසි ලෙස පවත්වාගෙන යාම. ඒ කියන්නේ සේවකයන්ගේ කුසලතා ලේඛන, වැටුප් වාර්තා, පැමිණීමේ ලේඛන මේ ඔක්කොම හරියට තියාගෙන යන එක සේවකයාගේ වගකීමක්. දැන් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ආයතනයේට අපි දීලා තියෙනවා මේ දේවල් ඒවා නැති වෙලා ස්ථානගත වෙලා ඒව කියන්න බෑ. එයා බැඳිලා ඉන්න මේවා හරියට තියාගෙන යන්න. ඊළඟට ආයතනයේ තුල නිසි ලෙස විනය පවත්වාගෙන යාම. ආයතනයේ තුල නිසි ලෙස විනය පවත්වාගෙන යාම. ඒක සේවකයාගේ වගකීමක්. එයා බැඳිලා ඉන්න මේ දේ කරන්න. සේවකයන්ගේ විනය හරියට තියාගන්න ඕනේ ආයතනය ඇතුලේ. සේවකයා ආයතනය තුල නිසි ලෙස විනය පවත්වාගෙන යාම. ආයතනය තුල නිසි ලෙස විනය පවත්වාගෙන යාම. තව වගකීමක් තමයි සේවා යෝජකයාගේ අදාළ වැටුප නියමිත දිනේදී හෝ ඊට පෙර ගෙවීම. අදාළ වැටුප නියමිත දිනේදී හෝ ඊට පෙර ගෙවීම. ඊට පෙර ගෙවීම. අදාළ වැටුප නියමිත දිනේදී හෝ ඊට පෙර ගෙවීම. ඊට පෙර ගෙවීම. ඒ කියන්නේ ළමයි මේකයි. දැන් මම කිව්වේ සමහර සේවකයෝ එහෙම දැන් තමන්ගේ පඩි ලැබෙන්න ඕනි 10. පරක්කු වුණාට පස්සේ ගිහිල්ලා නිකන් අර සේවා යෝජකයා ගාව වැඳගෙන වැටිගෙන බය ආදු විලා ඔළුව කහ කහ එහෙම ඉල්ලන්න ඕනේ නැහැ. මොකද මෙතන සේවකයා ඒකේ ඇවිල්ලා සේවකයාගේ වගකීමක් විදියට තියෙන්නේ. සේවකයන්ට ගෙවන්න තියෙන වැටුප අදාළ දිනේට හරි ඊට කලින් හරි ගෙවන්න යා බැඳිලා ඉන්නේ. හරිනම් සේවා යෝජකයා තමයි යටහත් පහත්ව සේවකයන්ට කියන්න ඕනේ අනේ පොඩ්ඩක් මේ දවස්වල මෙහෙමයි. ලබන සතිය අනිවාර්යෙන් දෙන්නම්. එයා තමයි බගයපත් වෙන්නේ. අපේ වැටුප් ලැබෙන්න තියෙන දිනේ පරක් වුණාම අපි ගිහිල්ලා වැඳ වැටෙන්න ඕනේ නැහැ. ඒක අපේ පැත්තෙන් අපේ අයිතිය. නියමිත වැටුප ගන්න. සේවකයාගේ පැත්තෙන් ඒක එයාගේ වගකීම. එයා ගෙවන්න ඕනේ. එයා බැඳිලා ඉන්න ඒ සඳහා. හරි. ඊළඟට තියෙනවා සේවකයාගේ පැත්තෙන් ගත්තාම යුතුයකම්. යුතුයකම් කියන එකේදී මම කියවනේ යුතුයකම් කියන්නේ වගකීම් වගේ බැඳීමක් නැහැ. කරනවා නම් හොඳයි. මොනවාද? සේවය වගකීම් නිසිපරිදි ඉටු කිරීම. දෙන්නටම ඕක තිබ්බනේ. තමන්ගේ වගකීම් ටික හරියට ඉටු කරන එක යුතුයකම. රැකියාව සුරක්ෂිතතාවය තහවුරු කිරීම. තමන් ගාව වැඩ කරන සේවකයන්ගේ රැකියාව සුරක්ෂිතතාවය ඇති කරන එක. ඒ සේවකයෙක් හැටියට හැම වෙලෙම හිතේ දෙගිඩියාවකින් ඉන්න ජොබ් එකක් හම්බුනහම මේ ජොබ් එක කොයිතරම් ස්ථීරද කියන එක ගැන ඉතින් සේවකයාගේ පැත්තෙන් යාගේ යුතුයකමක් වෙනවා. ඒ සේවකයන්ගේ හිතේ තියෙන ප්‍රශ්නේ බය නැති කරලා සේවකයන්ගේ රැකියාව අපේ වචනෙන් කියනවා නම් ඉතින් ස්ථිර කරලා දෙන එක. රැකියාවට එහෙම මුකුත් වෙන්නේ නැහැ කියලා තහවුරු කරන එක. සේවකයා සතුටු වන පරිදි යහපත් වැඩ පරිසරයක් ඇති කිරීම. සේවකයාට මූලික දේවල් ටික දෙන එකනේ ප්‍රධාන වශයෙන් වෙන්න ඕනි. හැබැයි ඉතින් සේවකයන් හැටියට යුතුයකමක් වෙනවා. සේවකයා සතුටු වෙන විදිහේ වැඩ පරිසරයක් හදලා දෙන්නේ. අපි දන්නවා පෞද්ගලික ආයතනවල හරි සුඛෝපභෝගී විදිහට ඒ ආයතන එහෙම නැත්නම් ඔෆිස් එක ආකර්ශනීය විදිහට පිළිවෙලකට AC කරලා සැප පහසු පුටු මේස තියලා පොස්ට් ලයින් එකට දීලා තියෙනවා. හැබැයි ඒ රැකියාම කරන රජයේ ආයතනවල එහෙම නැහැ. හැමෝම සේවකයෝනේ පෞද්ගලික තැන වැඩ කරත් රජයේ වැඩ කරත් හැමෝම සේවකයෝනේ. එහෙමයි කියලා අරගොල්ලන්ට ඒවා නිකන් කෑ ගහලා ඉල්ල ගන්න බෑ.
තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වෙන තත්ත්වයක් තියෙනවා නම් ඊට හේව සලස ගන්න අයිතියක් සේවකයන්ට තියෙනවා. අපි අත ලියාගත්තේ. හැබැයි අර තමන්ට හිතට ෆිට වෙන සතුටු වෙන්න නියමයි කියලා හිතන විදිහට ඔෆිස් එක හදලා දෙන්න කියන අයිතියක් නෑ. ඒක ඇවිල්ලා සේවකයාගේ යුතුයකමක් වෙනවා ඉතින්. යුතුයකමක් විදිහට ගත්තේ. දැන් අපි දන්නවා පෞද්ගලික හොස්පිටල් වල හැමතැනම ටීවී හයි කරලා තියෙනවා. AC කරලා සම්පූර්ණ ලිෆ්ට් හයි කරලා. එහෙමනේ තියෙන්නේ. රජයේ රෝහල එහෙම නැහැ නේද? එතනක් ඉන්නවනේ වෛද්‍යවරු ඉන්නවා, නර්ස්ලා ඉන්නවා, රෝහල් කාර්ය මණ්ඩල ඉන්නවා, ලෙඩ්ඩු ඉන්නවා. එතන මේ ප්‍රයිවට් එකේ දෙන තරම් පහසුකම් ටිකක් දෙන්නේ නැහැ. ඒ ප්‍රයිවට් එකේ කරලා තියෙන සේවකයා ටිකක් අර සේවකයාගේ හිත සතුටු වෙන්න වැඩ කරලා තියෙනවා. ඒව ඇවිල්ලා සේවා යෝජකයන්ගේ යුතුයකම්. ට්‍රිප් එකක් එක්කන් යන එක, ආයතනයේ කාගේ හරි බර්ත්ඩේ එකක් නම් ඒක සමරන එක, අවුරුද්ද නම් අවුරුදු උත්සවයක් තියෙන එක. ඒවා ඉතින් අර තමන්ට වැඩ කරන සේවකයෝ නෙමෙයි. තමන්ට නෙමෙයි සේවකයෝ මහන්සි වෙන්නේ. ඉතින් සේවා යෝජකයන්ට යුතුයකමක් තියෙන මේ දේවල් කරන්න. බැඳිලා නැහැ, යුතුයකමක් තියෙනවා. සේවකයාගේ සාධාරණ ඉල්ලීම් වලට සාවධානව අහුම්කන් දීම හා ඒවා විසඳීමට වැදගත් වීම. සේවකයන්ගේ මොනවා හරි සාධාරණ ඉල්ලීම් තියෙනවා නම් ඒගොල්ලෝ මොනවා හරි එහෙම සාධාරණ විදිහට ඉල්ලනවා නම් ඒවට පොඩ්ඩක් අහුම්කන් දීලා සාධාරණයක් ඉෂ්ට කරලා දෙන එක සේවකයාගේ යුතුයකම. හරි බැඳිලා නැහැ. සේවකයන්ගේ ඉල්ලීම් දින ලබලා දෙන්න බැඳිලා නැහැ. සේවකයෝ පඩි වැඩි කරලා ඉල්ලනවා, නිවාඩු වැඩි කරලා ඉල්ලනවා, වැඩ කරන කාලය අඩු කරන්න කියලා කියනවා. අර ඕනි කියනවා, මේ ඕනි කියනවා, ලෝන් ඉල්ලනවා. බැඳීමක් නැහැ ඒ ඉල්ලන ඒවා දෙන්න. සේවකයෝ ඉතින් තමන්ගේ තියෙන කේවල් කිරීමේ හැකියාව පාවිච්චි කරලා ඒව කරන්නේ වෘත්තීය සංගම් ගත වෙලා අර ආයතනයට විරුද්ධව නැගී ඉඳලා එහෙමනේ. එහෙම වෙනා දෙන එක නෙමෙයි මම කියන්නේ. සේවකයන් නිකන් මොනවා හරි සාධාරණ දෙයක් ඉල්ලනවා නම් ඒක දෙන එක යුතුයකමක් ඉතින්. අපි හිතමුකෝ නිවාඩු නියමිත නිවාඩුවට ඉවරයි සේවකයාගේ. ඒ සේවකයාගේ ගෙදර මලගයක් වෙලා. සේවකයා කියනවා මට දවස් දෙකක් නිවාඩු දෙන්න බැරිද කියලා. බෑ කියන්නත් සේවා යෝජකයාට පුළුවන් ඉතින්. එයා බැඳිලා නැහැ හැකියාව විශ්ුමේ නැති නිවාඩු දෙන්න. හැබැයි ඉතින් එයා අර ඉල්ලීම සාධාරණයි කියලා හිතලා මානුෂීයව හිතලා බලලා දෙන එක යුතුයකමක් ඉතින්. අන්න හරියි. එතකොට ඔන්න මෙන්න මේ තුන අයිතිවාසිකම් වගකී යුතුයකම් කියන ඒවා මතක තියාගන්න. සේවකයාගේ වෙනම, සේවා යෝජකයාගේ වෙනම. හරිනේ? සේවකයාගේ ටික වෙනමයි, සේවා යෝජකයාගේ ටික වෙනමයි. ඉතින් හොඳම වැඩේ තමයි මම කිව්වේ කටපාඩම් කරනවට වඩා හොඳයි තෝරන්න වගේ දුන්නොත්. ගලපලා තෝරගන්න පුළුවන් ගානට අයිඩියාවක් තියාගන්න. අයිතිවාසිකම් කියන්නේ මේ වගේ දෙයක්, වගකීමක් කියන්නේ මේ වගේ දෙයක්, යුතුයකමක් කියන්නේ මේ වගේ දෙයක් කියන. ඒතර අයිතිවාසිකමක් කියන්නේ මම කිව්වා අපි දිනා ගන්න තියෙන දෙයක්. වගකීම් කියන්නේ අපි බැඳිලා ඉන්න දෙයක්. යදාලගෙන බැඳිලා ඉන්නවා වගකීමක් නම් ඉෂ්ට කරන්න. යුතුයකම් කියන්නේ ඉතින් බැඳිලා නැහැ. ඉතින් කරනවා නම් හොඳයි වගේ දේවල්. හරි? ඒක හරි. ඊළඟට කාර්මික ආරවුල් ගැන කතා කරලා තියෙනවා. කාර්මික ආරවුල් තියෙනවනේ දැන් ඔය දෙගොල්ලෝ මේ දෙගොල්ලෝ ගැන දැන් අපි කතා කරගෙන හිටියේ. ඔය දෙගොල්ලෝ අතරේ යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා නම් ඒකට අපි කියනවා කාර්මික ආරවුලක් ඇති වෙලා කියන. කවුරු අතරද? සේවකයෝ ඉන්නෝනේ. සේවා දායකයා එහෙම නැත්නම් සේවකයන්. ඊළඟට සේවා යෝජකයා ආයතනයේ පැත්ත කියලා අපි හිතමුකෝ. සේවා යෝජකයා. යම්කිසි වෘත්තීය ගැටලුවක් සම්බන්ධයෙන් මෙන්න මේ දෙන්න අතරේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ දෙන්න අතරේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අරුබුදයක් පැන නැගිලා තියෙනවා. ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. අපි ඒවට කියන්නේ කාර්මික ආරවුල් කියන. කාර්මික ආරවුල්. කවුරු අතර ඇති වෙන ප්‍රශ්නද? සේවා යෝජකයෝ හා සේවකයන් අතර. සමහර විට
සේවකයන් අතර. දැන් සේවකයෝ කිව්වා එකෙක් නෙවෙයි ගොඩක් ඉන්නවනේ. මේගොල්ලෝ අතරත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවත් කාර්මික ආරවුල් තමයි. සේවකයෝ අතර ප්‍රශ්න ඇති වුණා. සේවා යෝජකයන් හා සේවකයන් අතර ප්‍රශ්න ඇති වුණා. අපි ඒවට කියන්නේ කාර්මික ආරවුල් කියලා. පැහැදිලිද? බලන්න. කිසියම් වෘත්තීය ප්‍රශ්නයක් හේතු කොටගෙන පෞද්ගලික දේවල් වලට ඇති වෙන ප්‍රශ්න මේකට ගන්නෙ නෑ. සේවා යෝජකයන් හා සේවකයන් අතර හෝ සේවකයන් අතර හෝ ඇතිවන ගැටුම් හෝ ભેද කාර්මික ආරවුල් ලෙස හැඳින්වේ. පැහැදිලිනේ කාර්මික ආරවුලක් කියන්නේ මොකක්ද? එතකොට කවුරු අතර ඇති වෙන ප්‍රශ්නයක්ද? එක්කෝ සේවා යෝජකයන් හා සේවකයන් අතර. එහෙම නැත්නම් සේවකයන් හා සේවකයන් අතර. යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් මතභේදයක් ඇති වෙලා තියෙනවා නම් අපි ඒවට කියනවා කාර්මික ආරවුල් කියලා. වෘත්තීය ගැටලුවක් සම්බන්ධයෙන් වෙන්න ඕනේ මේ ගැටුම. පෞද්ගලික දේවල් වලට මේ දෙකොල්ලෝ අතර ගැටුම් ඇති වෙන ඒවාට කාර්මික ආරවුල් කියන්නේ නැහැ. වෘත්තීය ගැටලුවක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් වෘත්තීය ආරවුල් එහෙම නැත්නම් කාර්මික ආරවුල් ඇති වෙන්න හේතු මොනවද කියලා. දැන් ওই දෙකොල්ලෝ අතරේ ප්‍රශ්න ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු තුනක් තියෙනවා. වැඩි හරියක්ම ওই දෙකොල්ලෝ අතරේ ගැටුම් මතභේද ඇති වෙන්නේ මෙන්න මේ හේතු නිසා. මොනවද හේතු? රක්ෂාව දීම හෝ නොදීම. මේ දෙකොල්ලෝ අතරේ හරි සේවකයෝ අතර හරි ගමන්නේ මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතුව මොකද? එක්කෝ කාට හරි රස්සාවක් දුන්නා කියලා එහෙම නැත්නම් දුන්නේ නැහැ කියලා. සමහර විට ආයතනයේ ඇතුලේ සුදුසුකම් තියෙන කෙනෙක් ඉද්දි පිටින් එකෙක් අරගෙන. අන්න දෙකොල්ලෝ අතර ප්‍රශ්න. එක්කෝ එකම සුදුසුකම් තියෙන දෙන්නෙක් ඉඳලා එකෙක්ට උසස් වීමක් දීලා අනිකට දීලා නැහැ. එතකොට ඒගොල්ලෝ අතරත් ප්‍රශ්න. ඒගොල්ලෝ සේවකයෝ මේ ප්‍රධානීන් අතරත් ප්‍රශ්න. එන්න ප්‍රශ්න. රස්සාව දීම හෝ නොදීම. එහෙම නැත්නම් සුදුසුකම් තියෙන එක පැත්තක ඉද්දි අඩු සුදුසුකම් තියෙන එකට මොකක් හරි රස්සාවක් දී. ඔන්න එතකොට අස්සේ කේස්. හරිනේ. සේවා නියමයන් සම්බන්ධව. ඒ වැඩ කරද්දී එක නියෝග දෙනවනේ. අරම කරන්න මෙහෙම කරන්න එහෙම කියන. සමහරවිට උතන ප්‍රශ්නයක් ඇති වෙලා තමන්ට අදාළ නැති වැඩක් පැවරුවා. අපේ අංශයට නෙවෙයි ඒවා තියෙන්නේ. ඔහොම ප්‍රශ්න. සේවා තත්ත්වය වැඩ කරන තැන පහසුකම් මදි. ඒ වගේ පඩි මදි. ඔය වගේ කේස් වලටත් එන්න පුළුවන්. එතකොට කාර්මික ආරවුල් ඇතිවීමට හේතු තුනයි තියෙන්නේ. දැන් අපි අර හිස්තම් පුරවන ප්‍රශ්න එහෙම 500ක්ම සාකච්ඡා කරලා ඉවරයිනේ මේ වෙද්දි. එතකොට මම අර නිගමට ළමයින්ට කිව්වා තමන් හරියට පේපර් එකේ ටියුට් එක කරා නම් ලකුණු මට්ටම් එවන්න කියලා. මට එවලා තිබ්බේ දැන් වැඩිම තිබ්බේ 500න් 492යි. නෑ 392. 500න් 392යි. 400 ගණන් එහෙම කවුරුත් එවලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ හැමෝගෙම වගේ 100කට වඩා වැරදි. සාමාන්‍යයෙන් අර මෙහෙම බාහිර දේවල් අපි හිතමුකෝ උතන 20ක් තිබ්බා කියලා. හරි. දැන් ඊළඟට තව ඇති 500ක් ඉරි ගහන 500ක්. අනේ පුතේ ඔය සැලකිල්ලෙන් කරන්න දැන් ඉන්නවා මහා අපත සෙට් එකක් ලියන්නේ නැහැ කොච්චර කිව්වද ඕකත් තියාගෙන නැති ඔහේ මං කියනවා. ඔක් කරන්නද 500ක් තියෙන එකේ දවසට 50 කරන්න ඕක දවස් 10ක් තිස්සේ. දවසට 10 කරන්න ඕක එක්ක දවස් 50ක් තිස්සේ. දවස් 50 තිස්සේ කරන්න එපා දැන් ඉක්මනට සාකච්ඡා කරන්න ඕනේ. දැන් දීලා සෑහෙන කලින් මාසයකටත් වැඩි දීලා. අල්ලලවත් නැති යෝග ඇති යෝග තාම. එහෙම වැඩක් නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. දැන් මොකද අපි මේ මාසේ 25 තව සෙමින එකක් කරන්න තියෙනවා කියලා කිව්වේ. ඒකටත් මේ සමහර ළමයි ඉන්නවනේ සම්බන්ධ වෙලා ඉන්නවනේ. ඉතින් ඕවෑන් එතකොට අර අඩුපාඩු හොයාගත්ත හැකි. දැක්කම ඉස්තම්බුල් එකේ එහෙම නිකන් අර ළමයින්ගෙන් මම උත්තර අහහානි කරේ. සමහර දැන් පටල ගන්නවනේ ඔයගොල්ලෝ. වර පටලගෙන තිබ්බේ ලස්සනට. ඉතින් ඒ කියන්නේ කොච්චර කරත් මේක ඉවරයක් කියලා හිතන්න එපා. දැන් ඇති කියලා හිතන්න එපා. විභාගයට යනකාන් කරන්න. ඒ කීප කොච්චර වාර ගණනක් කරත් හැම වාරයකදීම ඔයා අතින් වැරදි අඩුපාඩු වෙනවා. වරදිනවා. ඉතින් ඇති කියලා නවත්තන්න හේතුවක් නැහැ කාටවත්. ඊයේ කතා කරපුවානේ 200. ඒ 200 රිපීට් එකක් දෙන්නම්.
අද දෙන්නත් පුළුවන්. දැන් අර සමහර ළමයි වගේ කිව්වා අනේ සර් අද දෙන්න එපා අපේ පැත්තට කරන්ට් එක නැහැ කියලා. ඒ හින්දා කොහොමද දැන් ඊයේ කරපු එකනේ. ඒ හින්දා අදම නොදී හෙට වගේ දෙන්නම් එහෙම මොකද හෙට ඔහෙට සඳුද රිපීට් එකක් දෙන්නම් රැට. ඒ බැරි වෙච්ච අයට ඒකට ලියාගත්තේ. ඉරි ගහන 500ක් කරලා තියන්න. ඒකටත් දැන් කොහොම දවසක් දාලා ඒකත් සාකච්ඡා කරන්න ඕනි. ඊට අමතරව දැන් ඔය 12 වසරේ පාඩම් ටිකේ සෙමිනර් එක කරන්න තියෙනවා. හරි. දැන් බලන්න මේ කාර්බනික ආරාධ ඇතිවීමට හේතු කියලා මෙතන තුනක් තියෙනවනේ. ඔතන තුනයිනේ තියෙන්නේ. කෙලින්ම MCQ එකේ එන්න පුළුවන් කියන එක ඔයගොල්ලන්ට බැලුවහම පේන්නේ නැහැ. කාර්බනික ආරාධ ඇතිවීමට ප්‍රධාන හේතු තුනක් ලියන්න. රස්සාව දීම හෝ නොදීම, රැකියා නියමයන් සම්බන්ධ හේතු, සේවා තත්ත්වයන් සම්බන්ධ හේතු. නේ සුරුස්කාරියුවේ. ඉතින් ඔය ආරවුල් ඇති වෙන එකේ ආරවුල් ඇති වෙන්නේ කවුරු අතරද කියලා දැන් දන්නවනේ මේ. එක්ක මේ දෙකොල්ලෝ අතර, එක්ක මේ දෙකොල්ලෝ අතර. ඔය කොහොම ප්‍රශ්න ඇති වුණත් ඔය බලපෑම දෙකොල්ලන්ටම එනවා. සේවකයන්ටත් ඕයන් වෙන බලපෑම් තියෙනවා. සේවා යෝජකයන්ටත් ඕයන් වෙන බලපෑම් තියෙනවා. දෙන්නටම බලපානවා. කොහොමත් ඉතින් ප්‍රශ්න ඇති කරගත්තාම ඕනිම තැනක ඒ ප්‍රශ්නයට මූලික වෙච්ච පාර්ශව දෙක තුනට මේවා බලපානවනේ. ඒ ඉස්කෝලේ ඇස්සේ අපි හිතන්න ළමයිනුයි ළමයි අතර ගැටුමක් ඇති වුණා. ඒක ඉස්කෝලේටත් බලපානවා ළමයින්ටත් බලපානවා. ගුරු මණ්ඩලයයි ඉස්කෝලේ අතර ප්‍රශ්නයක් ඇති වුණා කියලා හිතන්න. ගුරු මණ්ඩලයයි ළමයිනුයි අතර. ඒකත් ඉතින් ගුරු මණ්ඩලයටත් බලපානවා ළමයින්ටත් බලපානවා ඉස්කෝලේටත් බලපානවා. කොහොමත් ආරවුල් කිව්වහම ප්‍රශ්න කිව්වහම ගැටුම් කිව්වහම බලපෑමක් තියෙනවා හැමෝටම. මුලින්ම අපෙන් අහන්නේ කාර්මික ආරවුලින්ද සේවා යෝජකයට වෙන බලපෑම මොකක්ද? මේ ආයතනයේ පැත්තෙන් මොකද්ද වෙන්නේ මෙහෙම කාර්මික ආරවුල් ඇති වුණාම කියලා. ඊයන අඛණ්ඩව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි වීම. 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 ඇයි ඉතින් මේ ප්‍රශ්න විසඳ ඉන්නකොට ව්‍යාපාරයේ කටයුතු ටික කරන් යන්න බැරි වෙනවනේ එක දිගට. ආයතනයේ කීර්ති නාමයට අහිතකර ලෙස බලපෑම. කොහොමත් ඉතින් ගැටුම් ඇති වෙනකොට කීර්ති නාමයට හානියක් වෙනවා. ආයතනයේ කීර්ති නාමයට අහිතකර ලෙස බලපෑම. 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 කාර්මික සාමය බිඳවැටීම නිසා සුහදතාවයේ පළුදු වීම. කාර්මික සාමය බිඳවැටීම නිසා සුහදතාවයේ පළුදු වීම. කාර්මික සාමය බිඳවැටීම නිසා සුහදතාවයේ පළුදු වීම. අර හොඳ හිත නැති වෙනවනේ ඒකනේ ඔය කියන්නේ. මොන හරි ප්‍රශ්න එහෙම ඇති වුණාම අර තිබ්බ හිතවත්කම කොහොම කිව්වද ප්‍රශ්නේ විසඳෙනවා. ඒක හරි. ආරවුල විසඳ ගන්න එක පුළුවන්. හැබැයි අර ඊට ඒ ආරවුල වෙන්න කලින් තිබ්බ தත්ත්වය ආයි හදාගන්න චුට්ටක් අමාරුයි. අපි හිතන්නකෝ ආයතනයේ සේවකයෙක් හැටියට අපි ප්‍රධානීන් එක්ක මොකක් හරි ගැටුමක් ඇති කරගෙන කෑ ගහගෙන බැනගෙන පිකටින් කරලා වැඩ වර්ජන කරලා මොකක් හරි අවුලක් කරගන්නවා කියන්නේ. ඊළඟට ඉතින් සාකච්ඡා මාර්ගයෙන් හරි නීතිමය මාර්ගයෙන් හරි මේ ප්‍රශ්නේ විසඳෙනවා. විසඳුනාට අර කලින් තිබ්බ සුහදතාවය නෑනේ. දැන් මිනිස්සු මිනිස්සු අතර නිකන් ගැටුමක් ඇති වුණත් අහල පහල ගයක් එක්ක මොන හරි රණ්ඩුවක් ඇති වුණත් ඒක නෙවෙන්නේ. පස්සේ හොඳ වුණාට අරක හිතින් අයින් වෙන්නේ නෑනේ. කලින් තිබ්බ තත්ත්වය ගන්න අමාරුයි. ඒකේ හොඳ සුහදතාවයේ පළුදු වීමක් එතන එනවා. තම වෙළඳපොළ කොටස අහිමි වී. තම වෙළඳපොළ කොටස අහිමි වී. තම වෙළඳපොළ කොටස අහිමි වී.
ඒ කියන්නේ සමස්ත වෙළඳ පොලේ Tamanට හිමි වෙලා තියෙන කොටස තියෙනවානේ. Tamanගේ ආයතනය ඇතුලේ ප්‍රශ්න ඇති වුණාම ඔය වගේ අපිට වැඩ ටික හරියට කරගන්න බැරුව එදිනෙදා කටයුතු ටික අඛණ්ඩව කරගෙන යන්න බැරි වෙනවා. එතකොට ඉතින් ඒකෙන් තරගකරුවන්ට වාසි. අපේ ගණ දුණු කරු අරවට ඇදිලා යනවා. ප්‍රශ්නයක් ඇති වෙලා මොකක් හරි ව්‍යාපාරයක් වහලා දාලා තියෙනවා කියලා හිතන්නකෝ. ව්‍යාපාරයක් කියන්නේ ඉතින් මොකක් හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි විකුණන තැනක් නේ. එතකොට ඉතින් මේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන පාරිභෝගිකයන් කැඩෙනවනේ ඊට පස්සේ. එන්නේ නැහැ. ඊළඟට තරගකරුවන් සමග තර්ක කිරීමට නොහැකි වීම. එකම ෆේල් වෙනවා ඊගාවට තර්කකාරවන්න බැරි වෙලා තරගකරුවන් සමග තර්ක කිරීමට නොහැකි වීම. තරගකරුවන් සමග තර්ක කිරීමට නොහැකි වීම. තරගකරුවන් සමග තර්ක කිරීමට නොහැකි වීම. අපි අපේ ඇතුලේ ප්‍රශ්න දාගන්නකොට තරගකරුවට වාසි. අර මූල්‍යමය පාඩු මෙන්ම දේපල හානි සිදුවීම. මූල්‍යමය පාඩු මෙන්ම දේපල හානි සිදුවීම. මූල්‍යමය පාඩු මෙන්ම දේපල හානි සිදුවීම. දේපල හානි සිදුවීම. මූල්‍යමය පාඩු මෙන්ම දේපල හානි සිදුවීම. හරිද? මොනවාද? කාර්මික ආරවුල් ඇති වෙන එකෙන් සේවා යෝජකයාට වෙන බලපෑම. හරිනේ? ඊළඟට සේවා දායකයන්ට ඇති වෙන බලපෑම මොකක්ද? සේවා දායකයන්ට, ඒ කියන්නේ සේවකයාට තමන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙනවා. දැන් මේ ආරවුල් හින්දා මොකද වෙන්න පුළුවන්? කාර්මික ආරවුල් ඇති වෙලා තමන්ගේ ජොබ් එක නැති වෙන්න පුළුවන් සමහර විට. වැඩ තහනම් වෙන්න පුළුවන්. නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න පුළුවන්. අන්තිමට ඒකෙන් වෙන්නේ තමන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන එක. හම් ලැබිච්ච වැටුපත් නැහැ, සමහර විට අතිනුත් සල්ලි වේදන් වෙලා එක්ක ලැබෙන්න තිබු උසස් වීමක් නැති වෙලා කොහමද ජීවන තත්ත්වය පහත වැටෙනවා. කාර්මික සාමය බිඳ වැටීමත් එක්ක සුහදතාවයේ බලන එක සේවකයාටත් බලපෑමක් නේ. කොහොමත් යම් කිසි තැනක වැඩ කරලා එතන ප්‍රශ්නයක් දාගත්තාම ප්‍රශ්නේ විසඳුණත් කලින් වගේ වැඩ කරන්න අමාරුයි. ඒ සුහදතාවයේ බලුදු වීම එතන වෙනවා. අනාගත උසස් වීම, පුහුණු වීම, ශිෂ්‍යත්වයෙනි වෘත්තීය සංවර්ධන තත්ත්වයන්ට බාධා වීම. අර තමන්ගේ ජොබ් එකේ තමන්ට යන්න තිබ්බ ගමන, තමන්ට ඒ ජොබ් එකේ ඉහළට යන්න තිබ්බ අවස්ථාව සමහර විට මේ වෘත්තීය ආරවුල් ඇති කර ගැනීමත් එක්ක නැති වෙන්න පුළුවන්. කොහොමත් ඉතින් ඔය ගැටුමක් ඇති වුණාම ඔබට මූලික වෙලා වැඩ කරපු කට්ටිය ඒ ගැටුමට බැහැලම වැඩ කරන අයව නෝට් වෙනවනේ ටික. ප්‍රධානින්වත් ඉතින් ප්‍රශ්නේ විසඳුනාට හිතේ තියෙනවනේ. උන් තමයි මේකේ තනිකර මේ සේරම අවුස්සලා මේ ගේම ඇද්දේ කියලා. ඊට පස්සේ සේෆ් එකේ ඉතින් උසස් වීම, පඩි වැඩි වීම අනම්මනම් ඕවා හොරෙන්ම කපලා දාන්න. ගන්න දෙන්නේ නැහැ. ඒ බලපෑම සේවකයට එනවා. ඔය ආයතනවල සිද්ධ වෙන ඔය වගේ ආරවුල් හින්දා පාරිභෝගිකයන්ටත් බලපාන. ඒ මං කියවනේ මේවා ව්‍යාපාරස්සේ මේ සිද්ධ වෙන්නේ මේ දේවල්. ඉතින් ව්‍යාපාරස්සේ ඔය වගේ ප්‍රශ්න ඇති වෙනකොට අපි දන්නවා ව්‍යාපාර කියන්නේ එක්ක ගනුදෙනු කරුවන්ට භාණ්ඩයක්, සේවාවක් මොනවා හරි සපයන තැනක් විශේෂයෙන්. ඉතින් ඒ වෑන්නේ බඩු ගන්න පාරිභෝගිකයන්ට එතකොට ඒක බලපාන. ඒ භාණ්ඩ සේවා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට අනිවාර්යෙන් බලපාන. කියන්නේ එක බලපෑමක් අදාළ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම. අදාළ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම. අදාළ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම. මොනවද අදාළ භාණ්ඩ හා සේවා කියන්නේ? ඒ මොනවා හරි අදාළ ව්‍යාපාරයෙන් සපයන භාණ්ඩයක් හරි සේවාවක් හරි ඇතිනේ. ඒවා මිල වැඩි වෙනවා ඊගාව. මේක ඇතුලේ ප්‍රශ්නනේ. ඇතුලේ ප්‍රශ්න හින්දා සැපයුම හරියට එන්නේ නැහැ. අන්තිමට මාකට් එකේ තියෙන ඒවා මිල වැඩි වෙනවා. අර ගෑස් වලට, කිරිපිටි වලට, සීනි වලට එහෙම උනේ පහුගිය දවස්වල. ඒව නම් මේ ආයතන වල කාර්මිකාරවල් නෙමෙයි. රජයේ දුර්වලතා. ඒත් ඉතින් වෙන්නේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙච්ච එකම මාකට් එකේ තියෙන ඒවා මොනවද ටක් ගාලා හම් වෙනවා. අංගල මිල වැඩි කරනවා. ඊළඟට වෙනද පොලේ භාණ්ඩ හිග ඇතිවීම. ඔය පහුගිය දවස්වල දිගටම උනේ. වෙනද පොලේ භාණ්ඩ හිග ඇතිවීම. වෙනද පොලේ භාණ්ඩ හිග ඇතිවීම.
වෙළඳ පොලේ භාණ්ඩ හිග ඇතිවීම. ඒ සමහර දේවල් තියෙනවානේ ඒවා සපයන්න රටේම ඉන්න ව්‍යාපාරිකයෝ දෙතුන් දෙනා හාල් එක අරලිය හාල් ඔය මොකක් හරි එකක් දෙකක් එහෙම වෙච්ච ගමන් රටේම හාල් හිගයක් එනවා නීක හාල් නැහැ කොහෙවත්. ඊළඟට සුපුරුදු භාණ්ඩ පරිභෝජන අවස්ථා අහිමි වීම. සුපුරුදු භාණ්ඩ පරිභෝජන අවස්ථා අහිමි වීම. සුපුරුදු භාණ්ඩ පරිභෝජන අවස්ථා අහිමි වීම. ඉතින් ඒ වගේ ප්‍රශ්න වෙනකොට ව්‍යාපාරවල පාරිභෝගිකයන්ට වෙනවා වෙන වෙන ආදේශකවලට යන්න. දැන් පහුගිය දවස්වල කිරිපිටි නැතුව දැක්කනේ. වෙනද ඇන්කර් ස්ප්‍රේ වීම මිනිස්සු ඔන්න අරන් යනවා ඊගාවට රෙස්ටමෝ. ඒව විතරනේ තිබ්බේ. එහෙම වෙනවා ඉතින්. අදාළ භාණ්ඩ නැති වෙනකොට වෙළඳ පොලේ භාණ්ඩ හිග වෙනකොට තත්ත්වයෙන් නඩු බාල ආදේශක ගන්න මිනිස්සු පෙළඹෙනවා. ඊළඟට ගුණත්වයෙන් අඩු ආදේශක භාණ්ඩ පරිභෝජනයට සිදුවීම. 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 හරිද? ඔන්න එහෙමනම් කාර්මික ආරවුල් කියන එකත් හරි. එතකොට පුතේ මානව සම්පත් කළමනාකරණය කියන පාඩමේ අන්තිම චුට්ට තමයි අපිට ඉතුරු වෙලා තියෙන ඊගාවට. ඒක අපි ඊළඟ දවස්වල තියාගමු නැත්නම් ඊළඟ දවස්වල එතකොට කරන්න තරම් කොටසක් නැති වෙනවා. වෘත්තීය සමිති ගැන කතා කරාම වැඩේ ඉවරයි. එතකොට ඔයගොල්ලන්ගේ තියරි සිලබස් එක සම්පූර්ණයෙන් මේ වෙද්දී ඉවරයි. ඉවරයි. තියරි වල තාම පුත් පාඩම් දීලා තියෙනවද මේ අන්තිමට ටියුබ් දුන්න එකේ කරන්න? සැලැස්ම කියන්නේ ඇස. මොකද? සැලැස්ම පාඩම. සැලැස්ම පාඩම. ඒක නම් චූටි පාඩම ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඒක තියරි වල වැඩ ටික ඉවරයි. වැඩ ටික කියන්නේ ඉතින් හරිනම් අපි නොවැම්බර් විභාගයට ටාගට් කරලානේ කරේ. ඊයේ මාසෙන් ඉවර කරන්න තිබ්බා. විභාගේ කාලේ ගිහින් තමයි පොඩ ඇද හිටියේ. අපරාධ නික්මන්ට ඉවර කරලා ඊගාවට ඕගොල්ලෝ මේක මුකුත් වැඩක් නැති වෙනවනේ කරා. ඒ හින්දා දැන් අපි ඉස්සරහට එතකොට දැන් ওই පාඩමේ ටික ඊළඟ දවසෙන් ඉවරයි. ඊළඟ සැලැස්ම කොහොමද එක දවසෙන් ඉවරයි. තියරි ටික හරි. රිවිෂන් එකේ අලෙවිකරණය පටන් ගන්න තියෙන එක අපි මේ සතිය කරලා දාමු. එතකොට ඒකත් ඉවර වුණාම වැඩ ටික ඔක්කොම ඉවරයි. පේපර් ටිකක් ඔය ටික තමයි කරන්න තියෙන්නේ. ඕගොල්ලෝ වර මම කියපු විදිහට දැන් අන්තිම මොහොතට ඇවිල්ලත් විභාගෙට ඒ හරියට පේපර් MC ස්ටැම්පරෝනේ මෙහෙම කරපු ළමයි සමහර ළමයිගේ 200ටත් අඩු සංඛ්‍යාවක් තමයි හරි ගිහින් තියෙන්නේ. 500. කොහොම තියාගෙන කොහොමද 100කකටවත් යන්නේ කියලා කල්පනා කරා. මේ ලැබිලා තියෙන කාලේ හරි වටිනා දෙයකට ප්‍රයෝජනයකට ගන්න මම අර කිව්වේ 22 පන්ති තියෙනවා 23 පන්ති තියෙනවා මොනවාම හරි කමක් නැහැ පාඩම් අවුල් වෙලා තියෙනවා නම් අහු වෙලාම නැති පාඩම් තියෙනවා නම් ඒ පන්ති වලින් හරි කවර් කරගන්න පුළුවන් පොඩ්ඩක් කතා කරලා මැසේජ් කරලා ඒක කියන්න. අර සෙමිනාර් එකකින් ඉතින් 12 පාඩම් ටිකේ තියෙන මූලික මාතෘකා ටික ඔක්කොම සාකච්ඡා වෙනවා. එතකොට ඒකිනු ලොකු දෙයක් කෙරෙයි. ඒ විදිහට නම් ඒ වැඩ ටික කරගන්න. එහෙනම් ජය වේවා.